හොඳයි එහෙනම් පින්නතුන් සීල් දෙනාම වැද ගන්න සාදුකාරයක් දෙන්න. නැවත වතාවක් සාදුකාරයක් පවත්වන්න. දෙවිනි වතාවටත් ශබ්ද නගා සාදුකාරයක් පවත්වන්න. එහෙනම් වැද ගන්න. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मुखदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඒතේ බික්ඛවේ උබෝවන්ති අනුපගම්ම මච්චිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමාච සාබික්ඛවේ මච්චිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි සසර කතරින් ඊතර වීම අරමුණු කරමින්ම අද දවසේ මේ අෂ්ටාංග සීලය සමාදන් වෙලා උතුම් වූ ආර්ය සත්‍ය දේශනාවට සවන් දෙන කාරුණික පින්නතුනි මේ පින්නතුන් කවුරුත් දන්නවා අපි අද මේ ආර්ය සත්‍ය දේශනාවේ මාතෘකාව නැත්නම් මාතෘකා පාඨයේ විදිහට තෝරගත්තේ අපේ බුදු පියාණන් වහන්සේ බර්ණස ඉසිපතනී මිගදායේ දේශනා කරන ලද පවත්වන ලදී අනුත්තර වූ ධම්සක් පැවතුම් සූත්‍රයේ තියෙන මුල්ම හරියේ තියෙන ඊටාම වැදගත් කොටසක් තමයි අපි ඒකෙන් වෙන් කරලා මෙතන ගාථා රත්නය විදියට යොදාගෙන නැත්නම් මාතෘකා විදියට අද දවසේ යොදාගත්තා. එතකොට මේ කොටස අපි ගාථා රත්නයේ විදියට නැත්නම් මාතෘකා විදියට පාවිච්චි කරේ හේතුවක් ඇතුව. ඒ කියන්නේ දැන් මේ පින්නතුන් මේ වෙනකොට සැලකිය යුතු තරම් මේ ආර්ය සත්‍යයට සමන් දීලායි තියෙන්නේ. මේකේ මේ පින්නතුන් දන්නවා මේ දුකින් මිදෙන මඟ. මේ දුකින් මිදෙන මගේ තියෙනවා ප්‍රධාන අධියර දෙකක්.
හොඳින් මේකට සමන් දීලා මේ කියන දේවල් සිතින් විමර්ශනය කළ යුතුයි. තියෙනවා අධියර දෙකක්. ඒ අධියර දෙක තමයි එකක් එක විදියකින් කිව්වොත් ඒ අධියර දෙක පූර්ව ප්‍රතිපදාවයි ප්‍රතිපදාවයි කියලා කියනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ වැඩිපුරම යොදාගත්තේ මේ වචනේ ඒ තමයි ආදී බ්‍රහ්මචර්යාවයි බ්‍රහ්මචර්යාවයි කියලා කියනවා. මේ ගැන අපි අනන්ත අප්‍රමාණ මේ අපේ ධර්ම දේශනාවල සම්බුද්ධ දේශනාවල පැහැදිලි කරලා ඇති. එතකොට යමෙක් දැක ගන්න අවශ්‍ය නම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය දැක ගන්න මුලින් දැක ගන්න. දහම් ඇස පහල කරනවා කියන්නේ අන්න ඒකට. මුලින් චතුරාර්ය සත්‍ය දකින්නවා කියලා කියන්නේ ඒ පුද්ගලයා මුලින් තේරුම් ගන්නවා වටහා ගන්නවා අවබෝධ කර ගන්නවා මෙන්න මේ විදියට ගියොත් මේ විදියට කරොත් තමයි නිවන් දකින්න පුළුවන් කියලා යාට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම වැටහෙනවා. ඒකට තමයි දහම් ඇස පහල කර ගන්නවා කියන්නේ. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ තෝකට. ඒ වගේම තමයි ආර්ය සත්‍ය දැක්කා කියන්නේ තෝකට. නැත්තම් සෝතාපන්න ඵලයටපත් උනා කියන්නේ තොන්නෝ. එතකොට යමෙක් දැක්කද මෙන්න මේ ක්‍රමේ කරොත් තමයි මේ දුක්ඛිත සසරෙන් ඈතර වෙන්න පුළුවන් කියලා යමෙක් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක්කොත් මග දකින්න. මග දකින්න. ඒකයි දහම් ඇස පහල කරගන්නවා කියන්නේ. මෙතෙන්දි පේනවා යාට. පේනවා කියලා කියන්නේ භෞතිකව තියෙන පාරක් පේනව නෙවෙයි. එයා අවබෝධ කරගන්නවා මෙන්න මෙහෙම කරොත් අනිවාර්යයෙන්ම මේක නේද නිවන. කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නවා. එතකොට මේකට තමයි අපි කිව්වේ චතුරාර්ය සත්‍ය දකින්නවා කියලා. නැත්තම් දහම් ඇස පහල කරගන්නවා නැත්තම් සෝතාපන්න ඵලයටපත් වෙනවා කියලා. එතෙන්ට ආපු උතුමේ කවදාවත් එයා මඟ වරද්ද ගන්නේ නැහැ සසර. උතර මේක මතක තියාගන්න. එතකොට අපේ මේ සම්බුද්ධ දේශනාවල අන්තිම අරමුණ එතෙන්ට මේ පින්නතුන් එකගෙන යනවා. එතෙන්ට යමෙක් ගියාද ඉතුරු ටික කිසිම සැකයක් නැතුව එයා සම්පූර්ණ කරනවා. එයා මොනතරම් ප්‍රමාද වෙවි සසර හිටියත් උපරිම වශයෙන් එයා ඉන්නේ බව 8ක් ගන්නෙ නෑ එයා. ඒ වගේමයි මේ යම් පුද්ගලයෙක් සෝතාපන්න ඵලයටපත් වුණාද ඒ පුද්ගලයාට විඳින්න තියෙන්නේ මේ සංසාරේ තව ඉතිරි වෙලා තියෙන ඉතාම සුළු කරදර දුක් දුම්නස් සිත් තැවුල් ටිකක් විතරයි. මේක උපමා කරනවා අපි මේක උපමාවක් කියලා ඇති. අපි උපමාවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දවසක් හිමාලය පර්වතය හෝ අපිට මතක නැහැ. ওই ගොඩාක් පර්වත තමයි උන්වහන්සේ ගන්නේ. ගිජ්ජකූට පර්වතය හරි කුමන හරි පර්වතයක් අරගෙන බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියන ආනන්දය යමෙක් සෝතාපන්න ඵලයටපත් වෙලා ඉන්නවනම් එයාට විඳින්න තියෙන බොහොම අඩු කරදර ප්‍රමාණය. එයාට විඳින්න තියෙන දුක් කරදර මේ සසර කරදර ප්‍රමාණය සසර දුක්ඛන්දරාව දුක්ගිනි ප්‍රමාණය කොපමණද කිව්වොත් බුදුරජාණන් වහන්සේගේ තමන්ගේ ශ්‍රී හස්තයට අරගන්නවා පුංචි ඇඟිලි වලින් එකතු කරලා ගල් කැට 7ක්. ගල් කැට 7ක් අරගෙන තමන්ගේ ඒ ශ්‍රී හස්තයේ අත්ල මත තියලා පෙන්නනවා ආනන්දේ මෙන්න මෙච්චරයි සෝතාපන්න ඵලයටපත් වෙච්ච පුද්ගලයෙකුට විඳින්න. ඔය ගල්කට 7 අපිට හිතා ගන්න පුළුවන් උන්වහන්සේ උපමා කරේ. නැතේ බවන් අට්ඨමං ආදීයන්ති. බව 8ක් නෑ 7යි තියෙන්නේ. මේ එක එක භවයක විඳින්න තියෙන දුක්ඛන්දරා 7 තමයි වෙන්නේ මෙච්චරයි. එතකොට සෝතාපන්න ඵලයටපත් වෙලා නැති පුද්ගලයෙකුට අපි හිතමු ගිජ්ජුකුට පර්වතයයි ගත්තේ කියලා. ගිජ්ජුකුළු පවුව පෙන්නලා කියනවා මෙන්න මේ පර්වතයේ තියෙන පස් ප්‍රමාණයේ ගල්කට ප්‍රමාණයේ වගේ දුක්ඛන්දරාවක් විඳින්න තියෙනවා කියලා. ඒ කියන්නේ ඒක අසීමිතයි අනන්තයි. කියන්න බෑ වචනෙන් දුක් විඳින්න තියෙන ප්‍රමාණය. මොකද මේ සසර ඉන්නකොට කුමන ආකාරයෙන් සසර දිග්ගැහෙනවද කියලා කියන්න බෑ. ඒක පැහැදිලි වෙන්නේ නෑ ගොඩාක් පිළිතුරු. ඒකට ඒක පැහැදිලි වුණොත් තමයි අපිට මේ මගට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ මගට ප්‍රවිෂ්ඨ වෙන්න නම් මුලින්ම තියෙනවා පූර්ව ප්‍රතිපදාව කියලා එක. නැත්තම් ඔකට කියනවා ආදී බ්‍රහ්මචර්යාව කියලා. හොඳින් අහගන්න. ආදී බ්‍රහ්මචර්යාව කියලා තියෙන මුල්ම පියවර.
ආදී භ්‍රමචර්යාව සම්පූර්ණ කරලා ඉවර වෙච්ච කෙනෙකුට තමයි භ්‍රමචර්යාවට එන්න පුළුවන්කම තියෙන්නේ. භ්‍රමචර්යාවට එනකොට එයා හොඳට ධර්මයේ ගැන අහලා ධර්මයේ ගැන දැනුමක් එයා ලබලයි තියෙන්න ඕනේ. දැන් මේ පින්නතුන් ඉන්නේ ඔය තත්ත්වය. දැන් මේ පින්නතුන්ට පුළුවන් ආදී භ්‍රමචර්යාව නිම කරලා භ්‍රමචර්යාවට එන්න. දැන් භ්‍රමචර්යාවට ආවට පස්සේ එයාගේ ගමන සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එයාගේ ගමන සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. භ්‍රමචර්යාව තුලින් තමයි ආර්ය සත්‍යය දැක ගන්න වෙන්නේ. නැත්නම් සෝතාපන්න ඵලයටපත් වෙන්න වෙන්නේ භ්‍රමචර්යාව තුලින්. මේක සඳහා මහාන වෙන්න අවශ්‍ය නැහැ. අපි කියනෝනේ දීගෙන් නික්වෙනවා කියලා. දැන් මේ වෙලාවේ දීගෙන් නික්වීමක් තමයි සාමාන්‍යයෙන් අපි දීගෙන් නික්වෙනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම කසාවතක් නැත්නම් චීවරයක් දරාගෙන ඒ කටයුතු වල ඉදිලි ඉන්න එකනේ. එහෙමම අවශ්‍ය නැහැ. දැන් මේ පිටුතුන් අහලා ඇති ඉතා පැහැදිලිව මේක විස්තර කරලා දිනවා බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ. දෙවි කෙනෙක් ඇවිල්ලා අහනකොට මේ පිරිහෙන්නේ නැතිව ඉන්න නම් කරන්න ඕන දේවල් මංගල කරුණු මොනවද කියලා උන්වහන්සේ පැහැදිලිව විස්තර කරලා දෙනවා. වැදගත්ම එකේ ඉඳලා තමයි කියන්නේ. අසේවනාච බාලාණන් කියන කරුණේ ඉඳලා කියාගෙන උන්වහන්සේ අර දේවතාවට මහා බල සම්පන්න දේවතාවෙක් ඉන්නේ මුළු සවැත්නුවර ජේතවනාරාමේම හිතා ගන්න බැරි විදියට ඒකාලෝක කරගෙන ඉන්නේ. එතකොට කොමාරි මං හිතන්නේ අපේ බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හඳුරු විමසලා නැහැ. කවුද භාග්‍යවතුන් වහන්සේ මේ ස්ථානයට පැමිණි දිව්‍ය රාජයා කවුද කියලා අහලා නැහැ. ඒකයි කියන්නේ මේ අතකෝ අඤ්ඤතරා දේවතා වික්‍රමතාය රත්තියයි කියලා. නම ගම වශයෙන් දන්නේ නැති කෙනෙක් තමයි යා. හැබැයි ආව විදිය කියනවා. අභික්ඛන්තාය රත්තිය අර්ථකන කේවල කප්පා. සම්පූර්ණ ජේතවනාරාමය. තා විශාලයි. දම්බිය ගිහලා දිනනවා නම් පේනවා දැන් ඔය සීමාවල දින ටික වෙන්න පුළුවන්. නැත්තම් තවත් එහාට තියෙන්නේ. කේවල කප්පං ජේතවන ඕබාසිතා ඊන භගව. සම්පූර්ණයෙන් ඒකාලෝක කරගෙන ඉන්නේ. එතකොට එයාගේ ආලෝකය. ඒකට යාට මේ ටික පැහැදිලිව කියාගෙන කොට එයා ඉන්නේ නියෝජනය කරන්න. කවුරු නියෝජනය කරන්නද? දෙවිවරු, බ්‍රහ්මයෝ සහ මිනිස්සු. නියෝජනය කරන්න යන්නේ. එතකොට ඒ දිව්‍ය ඒ මහෞත්මයට උන්වහන්සේට දේශනා කරන අපි බුදුරජාණන් වහන්සේ මොනවද මේ පිරිහෙන්නේ නැතුව ඉන්න අවශ්‍ය කරුණ නැත්නම් මංගල කර්මකේ. ඕකේ අසේවනාච බාලාණන් ඉඳලා අන්තිමටම තියෙනවා මේ පිළිතුරට මතක ඇති ආරති විරති පාපා මච්චපානාත් සංජමෝ අප්‍රමාදෝච ධම්මේසු ඒතම් මංගල බුද්ධවං ඔය සීරම වැටෙන්නේ මොකටද? සීරම වැටෙන්නේ ආදී භ්‍රමචර්යය. ඔය සීරම සම්පූර්ණ කරගෙන. ඒ කියන්නේ පංචිල් පදවා දැන් පේනවද මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත යම් වචනයක් තියෙනවද? ඒ වචනේ පින්නතුනි අපිට පුළුවන් දවස් ගාන අපේ දැනුම එච්චරක් නිසා දවස් ගානක් ඒක අපිට විශ්ලේෂණය කර කියන්න පුළුවන්. දැන් පංචිල් පද පහ රකින්න එක පංච සීලය තමයි ගිහියන්ගේ නිත්‍ය සීලය උනේ. දැන් කාලෙක වුණාට. එතකොට දැන් පංචිල් පද පහත් ඒකේ බරපතල ප්‍රමාණය අනුව තමයි පල්ලෙහාට දාලා තියෙන්නේ. මුලින්ම පාණාතිපාතා වේරමණී. ඒ විදිහට එන්නේ. ඒතර ඒකේ අන්තිමට තියෙනවා සුරාමේරේ මච්චමවා දට්ඨහනා වේරමණී. මේක ප්‍රමාදයට හේතු වෙන්න පුළුවන්. මොකද ප්‍රමාදයට මේක හේතු වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මේක එපා කියන්නේ. වැඩිපුරම ප්‍රමාදයට හේතු වෙනවා මේක. එතකොට සසර දිග්ගැහෙනවා. එතකොට මේ අන්තිම පංචිල් පදේ තමයි බුදුරජාණන් වහන්සේ අරගෙන තියෙන්නේ. ඒකත් අයින් කරගන්න ඕනේ. ඒ කියන්නේ සිල්පද පහම තමයි කියන්නේ පංච සීලෙම නිත්‍ය පංච සීලෙම හරියටම ආරක්ෂා කරන කෙනෙක් වෙන්න ඕනේ. හරිද? එතකොට ආරති ගිරති පාපා පාපයෙන් ඈත් වීම, පාපයෙන් වැළකීම, පාපයෙන් ඈත් වීම. ආරති ගිරති පාපා ඒක මංගල කරුණ මජ්ජපානාච සංයමෝ ඒක මත්පැන් පානය කිරීමෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න ඕනේ. අපමාදෝච ධම්මේසු ඒතම් මංගල බුද්ධ. ධර්මයේ අප්‍රමාදීව ඔන්න කටයුතු කරනවා. ඊට පස්සේ
ඔහම ඇවිල්ලා ගාරෝච නිවාතෝච සන්තුට්ඨීච කතංච කාලේන ධම්ම සවණං ඒතම් මංගල මුත්තම. නිරන්තරයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒක අහලා නිකන් ඉඳලා වැඩක් නෑ. හිව හිතේ ධාරණය කරගන්න ඕනේ. මේ පිටුතුනව සම්පූර්ණ කරලා ඉන්නේ. දැන් YouTube නාලිකාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන් වුණත් අනුපිළිවෙලට අහගෙන ආවනම් දහම් දැනුම එයාලගේ ප්‍රමාණවත්. ඊට පස්සේ ගාරෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤිතා කාලේන ධම්ම සවණං ඒතම් මංගල මුත්තමං. ඊට පස්සේ කන්තිච සෝචස්සචා සමනා නංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා. අර අහගත්ත දහම් කරුණු ටික දැන් සාකච්ඡා කරන්න ඕන කාත් එක්ක. ධම්ම සාකච්ඡාවේ තම් මංගල මුත්තම. ඔන්න දැන් ගැටලුත් නෑ මෙයාට ධර්මයේ පිළිබඳව. දැන් ඊට පස්සේ තපෝච බ්‍රහ්මචර්යයිච. ඔන්න බ්‍රහ්මචර්යාවට එන්න කියලා කියනවා. සේර්මානු පිළිවෙල තියෙන්නේ. තපෝච බ්‍රහ්මචර්යාච මෙතෙන්දී තපෝච බ්‍රහ්මචර්යාච කියලා කියනකොට දැන් තපෝච කියලා කියන්නේ අපි පොඩ්ඩක් ගිහිව හිටියා. අපේ සංවරභාවයක් ඇති කරගෙන gedara තියෙන කාම වස්තුන් සමග වැඩිපුර සම්බන්ධතා නොතියා එයාලට ඒක දැනෙන්න අරින්නේ නැතුව ලොකු වෙනසක් පෙන්වන්නේ නැතුව අපි අනවශ්‍ය කතා ගොඩක් කරනෝනේ. ඒව සේර්ම කපහරින්න පුළුවන්. ටීවී බලන්න එහෙම බැරි බව අපි කිව්වා. ටීවී බලන්න බැරි කමක් නෑ. ටීවී බලන්න පුළුවන්. ටීවී බලන වාරයක් පාසා කෙලෙස් එක තියෙන බව මීට කලින් ගන්න දේශනාවක් අපි කිව්වා. ඒක කැමැත්තක් තමයි මේ පිළිතුරට කරන්න පුළුවන්. එතකොට තපෝච බ්‍රහ්මචර්යාච ඔන්න එනවා. බ්‍රහ්මචර්යාවට යමුනාට පස්සේ ඉක්මනින්ම මොකද වෙන්නේ? හරියට බ්‍රහ්මචර්යාවේ යෙදුනොත් අරිය සත්‍යාන දස්සන. දස්සන කියන්නේ දකිනවා. මොකද්ද දකින්නේ? අරිය සත්‍යාන. ආර්ය සත්‍යයේ දකිනවා කියලා කියන්නේ ඔන්න ධම්මස පහල කරගත්තා. ඊට පස්සේ තියෙන්නේ ඔය දැකපු මග ඔස්සේ අනේක හේවත් මග වඩන එක තමයි. නැත්තම් මේ පිටුතුන් අහන්න ඇති මේ ධම්සක් වලදු සූත්‍ර දේශනාවෙම බුදුරජාණන් වහන්සේ කියනවා මේ නිවන් දකින්න එක. නැත්තම් උන්වහන්සේ ළඟා කරගත්ත මේ සම්මා සම්බුද්ධත්වයේ ඒවන් ත්‍රිපරිවට්ටං ද්වාදසාකාර එන් කියනවා. වට්ට තුනකින් නැත්තම් ලෙවල් මට්ටම් තුනකින් තියෙන්නේ කියලා. ලෙවල් තුන තමයි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. සත්‍ය ඥානය කියන්නේ මුලින්ම දැක ගන්න එක. යන්න ඕන මඟ දකින්නවා සත්‍ය ඥාන. ඒ කියන්නේ සෝතාපන්න ඵලයටපත් වෙනවා. ඊට පස්සේ මොකද කෘත්‍ය ඥාන. වැඩේ කරන්න ඕනේ. කියන්නේ මඟ වඩන්න ඕනේ. මගේ යන්න ඕනේ. ගියාට පස්සේ තමන් දැනගන්නවා, තමන්ට දැනගන්න ලැබෙනවා කෘත ඥාන. තමන් ගමන ගිහිල්ලා ඉවරයි කියලා දැනගන්න ලැබෙනවා. කියන්නේ යමෙක් යම් පින්නතෙක් අරියත් භාවයටපත් වුණාට එයාට දැනගන්න ලැබෙනවා තමන් අරියත් ඵලයටපත් වුණා කියලා. පැහැදිලිනේ? සෝතාපන්න ඵලයත් එහෙම. එතකොට දැන් තපෝච බ්‍රහ්මචර්යයන්ච අරිය සත්‍යාන දස්සනං උනාර සත්‍ය දැක්කට පස්සේ මඟ වඩනකොට නිබ්බාන සච්චි කිරියාච නිවන සාක්ෂාත් කිරීම ඊට පස්සේ කරනවා. ඒ තමයි මංගල මුත්තම. පැහැදිලිද? පිළිවෙලට කියලා ඇති. සාන්තිම ගාථාවෙන් කියනවා නිවන කියන්නේ අරියත් භාවයට පත්වෙච්ච කෙනා පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේම. එයා අටලෝ ධම්මේ කම්පා වෙන්නේ කොහොමවත්ම කෙලෙස් ඇත්තෙත් නෑ. එයා ශෝක කර කොහොම ශෝක වෙන්නේ නෑ. ශෝකී ඉඳ ගැල ගාව නෑ. ඒ අරියත් ඵලයට පත්වෙච්ච උතුමෙක් ගාව. කියන්නේ සසල දුක නිම කරනවා. පැහැදිලිද? එතකොට මේ මගේම නම් කොටස් දෙකක්. හොඳට තේරුම් ගන්න. එකක් තමයි පූර්ව ප්‍රතිපදාව හේවත් ආදී බ්‍රහ්මචර්යාව. ඊළඟ එක තමයි ප්‍රතිපදාව නැත්නම් බ්‍රහ්මචර්යාව. දැන් මේ පින්නතුන්ට කරන්න දින්නේ බ්‍රහ්මචර්යාවට ඇවිල්ලා ඔය අනම්මනම් ඕන් නැති සියලු දේවල් නතර කරලා ඊ타මත්ම උනන්දු වෙලා වීර්යය අරගෙන තව පොඩි කාලයක තමයි ජීවත් වෙන්න තියෙන්නේ කියලා හිතාගෙන මේ ධර්මය අපි විසින් දැන් මේ පින්නතුන්ට කියලා දුන්නු ධර්ම කරුණු අනන්ත ප්‍රමාණ තියෙනවා. ඒ එකක්වත් ඒ කිසිම ධර්මයක් පරිබාහිර ධර්ම කරුණු අපි කියලා නැහැ. ඒ කියන්නේ අර වැඩිපුර පූර්ව ප්‍රතිපදා පැත්තට බර දේවල් කියන්නේ. මොකද ඒවා අනන්ත අප්‍රමාණ මේ පිළිතුරට අහන්න ලැබෙනවා. අහන්න තියෙනවා. ගුවන්විදුලියේ වේවා, රූපවාහිනියේ වේවා, වෙනත් ස්ථානවලදී ඒවා අහන්න ලැබෙනවා.
එතකොට ඒව අවශ්‍යයි. ඒව නිසා තමයි ඔයා පූර්ව ප්‍රතිපදාව සම්පූර්ණ කරගෙන ඉන්නේ. ඒව අවශ්‍ය නැහැ කියනව නෙවෙයි. ඊට පස්සේ දැන් අපි අර මුල් කරමින් යන්නේ මේ පින්නතුන් දැන් ඒව අහලා සම්පූර්ණ ඒව අහන්න ඕන තරම් අවස්ථා තියෙනවනේ. අහලා සම්පූර්ණ වෙලා එන පින්නතුන් ටික භ්‍රමචර්යාවට කැඳාගෙන ඇවිල්ලා භ්‍රමචර්යාවේදී අරිය සත්‍යාන දර්ශනං කියන දේ ළඟා කරලා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒක මේ සම්බුද්ධේශනා මාලාවෙම අපේ අන්තිම ආරම්භය. අන්තිමදී අන්තිමටම බලාපොරොත්තු වෙන්න අපි එතෙන්දී. එතකොට මෙන්න මෙතෙන්ට එනකොට දැන් මේ පින්නතුන්ට දැනුම තියෙනවා. නාම රූප කියන්නේ මොනවද? බාහිර ආධ්‍යාත්මය කියන්නේ කුමන ඒවාද? ඒවා අපි වැඩිපුර දැන් කියන්නේ යන්නේ නැහැ. මොකද ඒවා කියලා දීලා තියෙනවා. අපි දැන් අද දවසේ මේ සම්බුද්ධ දේශනාවේ මාතෘකාව විදියට ගත්තේ මෙන්න මේ කොටස. ඒ කොටස අපි මේ ධම්සප්පවතුන් සූත්‍රයෙන් වෙන් කරලා ගත්තේ දැන් මේක කියන්නේ මේ පින්නතුන් ප්‍රමාණවත් ධර්ම කරුණු ටිකක් එකතු කරගෙන ඉන්නවා කියලා අපි තීරණය කරන නිසා. අඩු වැඩි වශයෙන් වෙන්න පුළුවන්. හැබැයි පින්නතුන් මේ ධර්ම කරුණු එකතු කරගෙන තියෙනවා. එතකොට තම තම නැනපමණින් දැනගත යුතු පුළුවන්. එතකොට තම තමන්ට මේ ධර්ම කරුණු ටික හරියට විග්‍රහ කරගත්තොත් ඔන්නෝක දකින්න පුළුවන්. මෙන්න මෙතෙන්දී මේ ධම්මස පහල කරගන්නවා නම් ඔන්න දැන් මුදින් අහගන්න. මේ ධම්මස පහල කරගන්නවා නම් කොහොමද කරන්න ඕන කියන එක තමයි මේ මාතෘකාවේ අපි අද ධර්ම මාතෘකාවේ නැත්නම් ධම්සප්පවතු සූත්‍රය අපි උපුටාගත්ත මේ කොටස වෙන් කරගත්ත කොටසේ කියන්නේ ඕන. ඔක උන්වහන්සේ පැහැදිලි කරේ දිව්‍යයන් බ්‍රහ්මයන් ඇතුළු පස්සක තවුසන්ට. හැබැයි කෙලින්ම අරමුණු කරේ පස්සක තවුසන් අභිමුඛ කරමින් තමයි උන්වහන්සේ දේශනා. එතකොට අර පස්සක තවුසන් ඊටාත්ම කල්ප ලක්ෂයක් විතර පෙරම් පුරාගෙන ඇවිල්ලා ඉන්න අය. එයාලා තමයි මේක බුදුරණස් දේශනා කරන්නේ. එයාලට කියනවා අතහරින්න ඕන අන්ත ගැන කියනවා. ඔන්න දැන් මේ ධර්ම කරුණ මම මේක ඉතා පැහැදිලිව මේ බිඳුව වටහා ගන්නවා. ඒක තමයි අද දවසේ අපි මේ අන්ත අතහරින්නේ කොහොමද කියලා තමයි පැහැදිලි කරන්නේ. මේ අන්ත අතහරින එක හිතන්න එපා ඉතර පහසුයි කියලා. යමෙක් අන්ත අතහැරියද එයා නිසක වශයෙන්ම ආර්ය සත්‍ය දැක්කා. එයා නිසක වශයෙන්ම මේ භ්‍රමචර්යාවට හේවත් ප්‍රතිපදාවට ඇතුළත් වෙන මගට වැටුණා. එයා මගට වැටුණා කියලා කියන්නේ එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. අට්ඨපුරුෂ පුද්ගලා කියන එක තුලටයි එයා වැටුනේ. එයාට දෙන කුමන හොදයක් කර්මඵලයේ විශ්වාස කරගෙන යම් කෙනෙක් දෙනවද ඒක මහත්ඵල මානසංසයි. ඔය සේරම කියන්නේ කොහෙද? රතන සූත්‍රයේ ඔය ටික කියලා. මේ පුද්ගලා අට්ඨ සතප්ප සත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ. ඔය කිව්ව අටෙන් එකට වැටෙනවා. තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා. අන්න සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙන්නේ. ඔව්. එතකොට මේ පින්නතුන් පුළුවන් තරම් උත්සාහ කර ගන්න ඕනේ මේ தත්ත්වයටපත් වෙන්න. යතරපත් උනා කියන්නේ මේ පින්නතුන් තුන් ලෝකේම ජයගත්තා හා සමාන. ඊටු ටික ඉබේම යනවා. බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා එතෙන්ට යන්න නම් අනිවාර්යයෙන්ම මේ කල යුතු දෙයක් තමයි කියන්නේ. බලමු මොකක්ද කියන්නේ. හොඳට බලන්න. දැන් බුදුරජාණන් වහන්සේ පස්සක තවුසන්ත දේශනා කරනවා ධම්සප්පවතු සූත්‍ර දේශනාව. ඒකේ මුල් කොටසේ තමයි මෙන්න මේ අපි මාතෘකාව විදිහට ගත්ත කොටස තියෙන්නේ. ඒ තමයි ඒතේතේ භික්ඛවේ උබෝ අන්තේ. ඒතේතේ භික්ඛවේ උබෝ අන්තේ. අන්ත දෙකක් ගැන කියනවා. පාලි වුණාට පාලි සිංහලට බොහෝදුරට සමානයි. සිංහල යමෙකුට හොඳට පුළුවන් නම් පාලි ඉක්මනින්ම අල්ලගන්න පුළුවන්. ඒ කියපු ඒතේතේ උබෝ අන්තේ අන්ත දෙක. ඒතේතේ උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා.
ඒ අන්ත දෙකට වැටෙන්නේ නැතුව ඉන්න ඕනේ. අන්ත දෙකට වැටෙන්නේ නැතුව හිටියොත් ඒතේ උපවන්තේ අනුපගම්ම අන්ත වලට වැටෙන්න බෑ. උපවන්තේ අනුපගම්ම අන්ත වලට වැටෙන්නේ නැතුව හිටියොත් අනුපගම්ම. එතකොට මොකද හම්බෙන්නේ? මජ්ක්‍ධිමා පටිපදා. අන්න මධ්‍යම ප්‍රතිපදාව හම්බ වෙනවා. අන්ත දෙක දෙපැත්තේ මැද තියෙනවා මොකක්ද එතකොට? මධ්‍යම ප්‍රතිපදාව. දැන් ඒක ගැන කියන්නේ මේ. එතකොට මධ්‍යම ප්‍රතිපදාවට වැටෙන්න බැහැ යමෙකුට අන්ත දෙක අල්ලගෙන ඉන්න තාක්කල් හොඳට මතක තියාගන්න. දැන් අද දවසේ අපි බලන්නේ මේ අන්ත දෙක අතහැරිලාද තියෙන්නේ. යමෙක් හිතාගෙන හිටියා. මේ අන්ත අතහැරිලායි තියෙන්නේ කියලා අපි බලමු අන්ත අතහැරිලාද කියලා. මේ අන්ත අතහරිනවා කියන එක එච්චර පහසු නෑ. අන්ත අතහැරියා කියන්නේ සෝතාපන්නයි නේද? අමාරු මේක. අපහසුම මේක. මේ පිටුතුන් දන්නවා මෙතෙන්ට ආවොත් විතරයි අරියත් ඵලයට යන්න පුළුවන්. නිවන් දකින්න පුළුවන්. නිවන් දකින්න කොහොමද ඉබේම වෙනවා ඒ process එක. නේද? කියන්නේ හරියට අර අපි දුමු වතුර පාරකට කෙනෙක් හරියට පැනගත්තොත් ඒ වතුර පාර දිගේ කෙලින්ම යනවා වගේ අවශ්‍ය තැනට සෝතාපන්න වුණොත් කෙලින්ම නිවන් දකින්නවා. එතකොට ඒතේතේ වික්කවේ උබෝ අන්තේ අනුපගම්ම ඔන්න ඒ අන්ත දෙක අතහැරියට පස්සේ අන්ත දෙකට වැටෙන්නේ නැතුව හිටියොත් එයා ඉන්නේ කොහෙද? මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මධ්‍ය ප්‍රතිපදාවේ ඉන්න අන්ත දෙකට වැටෙන්නේ නැතුව ඉන්න එක විතරයි කරන්න ඕනේ. ඒ කියන්නේ මැද මහවතේ මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නේ. ඒතේතේ වික්කවේ උබෝ අන්තේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මොකද්ද මජ්ක්‍ධිමා ප්‍රතිපදාව? එතකොට මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන්නේ කුමන ආකාරයකින් වැදගත් වුණාද? මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඔන්න කියනවා. චක්කුකරණී ප්‍රඥා චක්සුසය පැහැදිලි කරගන්න. ඇති කරගන්න. බුදුරණාහිසේගේ බෝමූලේදී ශ්‍රී මහා බෝධි මූලේදී ප්‍රඥා චක්සුසය කියන්නේ දකින්න යන මාර්ගය. ඒ කියන්නේ සෝතාපන්න ඵලය. හරිද? ඒතේතේ වික්කවේ උපවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා අතහැරියක මම මැද්දට ආවා. මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ප්‍රඥා චක්ෂු ඇති කරගන්න චක්කුකරණී ඥානකරණී ඥානස නුවණස පහළ කරගන්න ඥානකරණී උපසමාය ඒ කියන්නේ කෙලෙස් ඒ සියල්ල උපසමයේ පිළි සඳහා ඒවා සමනය කරගන්න උපසමාය අභිඥාය සත්‍ය ප්‍රතිවේදයේ පිණිස අභිඥාය සම්බෝධාය මේ කියපු සියල්ල අවබෝධ කරගන්න සම්බෝධාය නිබ්බානාය නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස සංවත්තති වැදගත් වෙච්ච දේ තමයි මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාවට යන්නකොට වැටෙන්න නම් අනිවාර්යයෙන්ම අන්ත දෙක අතහරින්න ඕනේ. මතක තියාගන්න. අන්ත වලට වැටෙන්න බෑ. ඔන්න ඕකයි කියන්නේ. ඊට පස්සේ අර පස්සක තවුසක්ගෙන් අහනවා කතමාච සහ පික්කවේ මජ්ක්‍ධිමා පටිපදා. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ කවරෙක්ද? කවරක්ද? මොකක්ද මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ කියලා එයාට උගන්වනවා දැන් බුදුරණාහි. මේක මේ සාමාන්‍ය බුදුරණාහි විශ්ලේෂණය කරපු ගොඩාක් සූත්‍ර. ඒවයි ගාථාවන් තමයි තියෙන්නේ. මේක ගාථා නෑ. ඒකයි අන්තිම හරිය අපි ගිය පාර ගත්ත මාතෘකාවේ කියනෝනේ. මේක ව්‍යාකරණ තියෙන්නේ. ඒ කියන්නේ ගාථා නැතුව වාක්‍ය වලින් හැදලා තියෙන්නේ මේ මොකද්ද මේ ධම්සක් පවිතු සූත්‍ර දේශනාව. ඒකේ ගාථා නැහැ. එතකොට දැන් මේ උගන්වන එකක් නේ කරන්නේ. අහනවා අතමාචසා බික්කවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. ඔය කියපු දේවල් සාක්ෂාත් කරගෙන බුදුරණාහිසේ සම්මා සම්බුද්ධත්වයට ලබන්න හේතු වෙච්ච මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ කවරක් කියනවා. ඔන්න ඊට පස්සේ එකක් පැහැදිලි වෙනවා. අය මේව අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මධ්‍යම ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. අය මේව අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ සෙය්‍යති ඉදන්. ඒවා කවරේ දෙයක් සෙය්‍යති ඉදන්
ඔන්න අහගන්න සම්මාදිට්ඨි. මුලින්ම මොකද සම්මාදිට්ඨිය? පැහැදිලිද? සම්මාදිට්ඨිය කියන්නේ සෝතාපන්න ඵලයට එන එක. සම්මාදිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්න ඔය ටිකේ එකතුව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකටම තමයි මධ්‍යම ප්‍රතිපදාව, මජ්ක්‍ධිමා පටිපදා කියලා කියන්නේ. මජ්ක්‍ධිමා පටිපදා මේ මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාවේ නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් විතරයි යමෙකුට මේ භයංකර සසර කතරින් ඈතර වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටෙන්න නම් යමෙක් මේක මජ්ක්‍ධිමා ප්‍රතිපදානේ නේද? මෙදුම් පිළිවෙත කියලා කියන්නේ. එතකොට මෙදුම් පිළිවෙතට වැටෙන්න නම් මොකද්ද කළ යුතු වෙන්නේ? අන්ත අතහරින්න. දැන් මොනවද කියලා බලමු. ඔය අන්ත. එදා නම් මේ අන්ත ගැන ඒ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ වැඩිපුර බල කරලා කියන්නේ අන්ත දෙකක් ගැන තමයි කිව්වේ. ඒකට හේතුව තමයි පින්නතුනේ දැන් පස්සක තවුසන් බුදුරජාණන් වහන්සේ එක්ක අවුරුදු 6ක් විතර කාලයක් එකටම හිටපු කට්ටිය. නේද? අන්තිමට ඇතහැරලා දාලා ගියේ ඒ 6 දෙනා ඒ 5 දෙනා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මුලින්ම අර තවුසුරුත් එහෙමයි ඒ කට්ටිය වෙනත් අපි මීට කලින් ධර්ම දේශනාව කිව්වනේ. බොහොම සැප විඳපු අය. එතකොට කාමසුකල්ලිකාන යෝගයේ එයාලා විදලා ඒවා සැප විදලා ඇවිල්ලා ඉන්නේ. ඒකෙන් පළක් වෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න. ඊට පස්සේනේ කයට දුක් දෙන්න ගත්ත අත්තිකිලමතාන යෝගී. එතකොට අත්තිකිලමතාන යෝගිය ඒකත් අතහැරියනේ බුදුරජාණන් වහන්සේ. ඒකත් අතහැරලා සාමාන්‍ය පමණින් ආහාර එහෙම අරගෙන වළඳන්න ගත්තේ නැත්නම් මේ ගමන යන්න බෑ කියලා තේරුම් ගත්තනේ උන්වහන්සේ. එතකොට ඒක තමයි හොඳින් අහගන්න. ඒක තමයි සාමාන්‍යයෙන් කියලා කියන්නේ ආදී භ්‍රමචර්යාවට අනුව. නැත්නම් පූර්ව ප්‍රතිපදාවට අනුව. පූර්ව ප්‍රතිපදාවට අනුව ඔන්න අර උභවන්ති අත්ත කියලා මතාන යෝගයයි කාමසුකල්ලිකාන යෝගයයි කියලා ඔතෙන්දී අදහස් කරේ මොකක්ද? කයට සැප දෙන එකයි කයට දුක් දෙන එකයි. හැබැයි ධර්මය අවබෝධ කරගත්ත කෙනා. අවබෝධ කරගත්ත කියලා කියන්නේ එයා පනිනවා පූර්ව ප්‍රතිපදාවෙන් ප්‍රතිපදාව. ආදී භ්‍රමචර්යාව නෙවෙයි. එතකොට යා ඉන්නේ භ්‍රමචර්යාවට පයින්න. භ්‍රමචර්යාව තුලදී පින්නතුනි ඔය කයට දුක් දෙන එකයි කයට සැප දෙන එක ඒ දෙක නෙවෙයි උතන අදහස් කරන්නේ. කාමසුකල්ලිකාන යෝගයයි අත්තිකිලමතාන යෝගයයි කියන ඔතෙන්දී අදහස් කරන්නේ හොඳින් අහගන්න. ඒ තමයි අපේ තියෙන ඉන්ද්‍රියන් කීයක්ද? 6ක්. ඒ ඉන්ද්‍රියන් 6 තමයි චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන. ඇස, කන, නාසය, දිව, කය හා මනස. ඕයින්නේ අරමුණු ගන්න. ඔය අරමුණු වලින් ගන්න. ඔය ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්නකොට ඒ ගන්න අරමුණු එක්ක ඇලෙනවද? මනාප ඇති කර ගන්නවද? ඒක තමයි කාමසුකල්ලිකාන යෝගී. ඒ ගන්න අරමුණු වලට ගැටෙනවද? නැත්නම් බුදුරජාණන් වහන්සේගේ වැඩිපුර පාවිච්චි කරේ මනාප අමනාප කියන එක. ඒක ගැටෙනට වඩා ඇලෙනවා ගැටෙනට වඩා සිව්. කාට හරි කියන්න පුළුවන්. අපි දන්නවා ගොඩක් අය කියනවා මම ඔය අහවල් මේ ටෙලිග්‍රෑම් එක බලන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුවනේ කියලා කියනවා අපේ. ඔය වචනේ පාවිච්චි කරන නිසාද වෙන්නේ නැති අනාගතේ. බුදුරජාණන් වහන්සේ එදා කිව්වේ මනාපමනාප කියන්නේ. එතකොට කියාවි අපේ අය මම මනාපමනාප ඇති කරගන්නේ නැහැ නේ. ඒ සෝතාපන්න ඵලයට ඇවිල්ලා ඉන්න කට්ටිය බලන්න තියෙනවා. එතකොට ඒක බොහොම සියුම්. මනාප අමනාප ඇති කරගන්නේ නැතු ඉන්න බෑ පින්නතුනි. සෝතාපන්න ඵලයට ඇවිල්ලා නැත්තම්. ඒ කියන්නේ එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට ඇවිල්ලා නැත්තම්. දැන් හොඳින් තේරුම් ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්තම් මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අන්ත දෙක අතහැරලා මෙතන ආපු වෙලාව.
හරිද? ඒ කියන්නේ මනාපත් නැහැ අමනාපෙත් නැහැ. මනාප අමනාප උපද්දන්නේ නැත්තම් අත්කලමතාන යෝගයට අතහැරලා කාමසුකල්ලිකාණය අතහැරලා. කාමසුකල්ලිකාණ යෝගී කියුවේ මනාප පැත්ත, අමනාප පැත්ත තමයි අත්කලමතාන යෝගී කියන්නේ. පැහැදිලිද? ඒ විදිහට අපිට අර්ථ දක්වන්න වෙන්නේ හොඳට මතක තියාගන්න. ඒ විදිහට අර්ථ දක්වන්න වෙන්නේ පින්නතුනි අර ප්‍රතිපදා නැත්නම් බ්‍රහ්මචර්යාවට ආවට පස්සේ. එතෙක් යන්න වෙන්නේ අර විදිහට තමයි. එතෙක් යන්න වෙන්නේ අර පැත්තට. පැහැදිලිද? අපි තවත් එකක් පැහැදිලි කරගමුකෝ. තවත් එකක් පැහැදිලි කරගත්තොත් දැන් සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවනේ මොකක්ද? සබ්බ පාපස්සා කරන කුසලස් උපසම්පදා. ඔය දෙකම තියෙන්නේ මොකටද? පූර්ව ප්‍රතිපදා පැත්ත සම්පූර්ණ කරගෙන ඉන්න. අනිවාර්යයෙන්ම ඒ දෙක කල යුතුයි. මොකක්ද? සබ්බ පාපස්සා කරන. සියලුම අකුසල නවත්තන්න. සියලුම අකුසල නවත්තන්න. හරිද? සබ්බ පාපස්සා කරන කුසල අසුප සම්පදා කුසල සම්පාදනය කරන්න ඕනේ. ඒ කුසල් කළ යුතු කුසල් මොනවද කියලා උන්වහන්සේ පැහැදිලිව කියලා තියෙනවා මහා මංගල සූත්‍රයේ ඔය කිව් ටිකේ මුල් ටික. තපෝජ බ්‍රහ්මචර්යයන්ච එතෙන්ට එනතුරු තියෙන සේම ටික කරන්න ඕනේ. ඒ කුසල් ටික කරොත් තමයි මේ අවස්ථාව Tamanට පැහැදෙන්නේ. හැබැයි ආවට පස්සේ තපෝජ බ්‍රහ්මචර්යයන්ච අරිය සත්‍යාන දස්සන ආර්ය සත්‍යයට ආවට පස්සේ පින්නතුනි එයාට ওই දෙක අදාළ වෙන්නේ නැහැ. අපි පැහැදිලි කරනවා. මේ පිටුතුන්ට වැටි එතකොට ආර්ය සත්‍යයේ දැකපු නැත්තම් අන්ත දෙක අතහැරපු පුද්ගලයාට මේ ලෝකේ මොකවත් නැහැ. මේ ලෝකේ එකම එක දෙයයි යාට හම්බෙන්නේ. ඒ තමයි වර්තමානයේ ඉපිද නිරුද්ධ වෙන සිතුවිල්ලක් විතරයි යාට තියෙන්නේ. එහෙම සිතුවිල්ලක් නම් වර්තමානයේ ඉපිද නිරුද්ධ වෙන සිතුවිල්ලක් නම් තියෙන්නේ. ඒ අන්ත දෙක අතහැර පුද්ගලයාට මම කියලා කෙනෙක් හම්බෙන්නේ නැහැ. බාහිරේ වෙන කිසිම දෙයක් එයාට හම්බෙන්නේ නැහැ. එහෙමනම් කුසල් කරන්නේ කවුද? කුසල් කරන්න කෙනෙක් හම්බෙන්නේ නැහැ යා. එයාගේ සක්කාය දිට්ඨියක් නැහැ. කුසල් කරන්නේ කා විශේෂයිද? බුදුරජාණන් වහන්සේ විශේෂයිද? නැත්නම් අහවල් මහරහතන් වහන්සේගේ විශේෂයිද? නැත්නම් සත්බුදුවරුන් විශේෂයිද? කා විශේෂයිද? එහෙම කෙනෙක් හම්බෙන්නේ නැහැ. බාහිර කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ කුසල් කරන්න ඕන කවුරු හරි විශේෂීනේ කරන්න වෙන්නේ එහෙම කෙනෙක් හම්බෙන්නේ නැහැ මත තියාගන්න. හරි එයා උපත කරගෙන ඉන්නේ. එතකොට මේ කුසල් කරන්න කෙනෙක් ඉන්නත් එපා. කෙනෙකුත් නැහැ. මොකද දැන් සක්කාය දිට්ඨිය නැති වෙනවා. එතකොට එයා අන්ත දෙකම අතහැරලා මැදට අවිල්ල කියන්නේ වර්තමානයේ ඉපදෙන්න විරුද්ධ වෙන සිතක් විතරයි. එයා දන්න එක විතරයි තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ හුදට මතක තියාගන්න පිළිතුරුනි. ඒකෙන් මේ වැරදියට තේරුම් ගන්න එපා ගොඩක්. වැඩේ බොහොම මේව කරගන්නවා අපි. පැහැදිලි කරන්නේ. මේ ධර්මයේ කියන්නේ දැන් පුද්ගලයෙක් නෙවෙයිනේ. දැන් අපි බුද්ධ ධම්ම සංඝ කියලා ගන්නකොට බුදුරජාණන් වහන්සේ කිව්වට පස්සේ උන්වහන්සේට යම්කිසි මේ හිතප්පපුව තියෙනවනේ. නේද? එතකොට කාරි ආර්යවාදයේ ලකුණු උන්වහන්සේ කියනවා මේක ඔබ වැරදක් කරා ඔබ සමාව ගන්න. නැත්නම් ආවල් සාමිණාංශයට විරුද්ධව කියපු දේ වැරදි. අනන්ත අහලතිනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට චෝදනා කරපුවා ඒක වැරදි ඒක සමාව ගන්න කියනවා. නැත්නම් ඔය සාරිපුත් මුගලන් උපතිස්ස කෝලිත ඒ යාළුවෝ දෙන්න බුදුරජාණන් වහන්සේ දකින්න තවත් 500ක් දෙනා එකගෙන එනකොට විරග්ග සමාජ සූත්‍රය බලලා කලකිරිලා. ඒකට එන්නේ සෝතාපන්න ඵලයටපත් වෙලා දෙන්නම. අපි කියලා දින නැති මිට කලින් නේද? එනකොට ඈත දෙනකොටම කියන ඔය ඉන්නේ කවුද? ඒ ඉන්නේ මගේ මේ ශාසනයේ මගේ අග්‍ර ශ්‍රාවක දෙන්නම එන්නේ කියලා. කියනවල අනිත් හැමෝටම මොකද කියන්නේ? තථාගතයන් වහන්සේෝ මූණ බල්ලනේ දෙන්නේ. දන්නේ නැත්නම් කොහොමද කියන්නේ? මූණ බල්ල තන්තුරු දෙන්නේ. ඉතින් අද කාලේ කිව්ව විදිහටම තමයි අද කාලේ බොහෝම පින්නත් ස්වාමින්වහන්සේලාට චෝදනා කරන්න අය ඉන්නවනේ. ඒ වගේ තමයි ඒක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා නෑ එහෙම කියන්න එපා. එදන් ආර්යෝපාදයට ලක් වුණා. නෑ එහෙම කියන්න එපා. අහවල් කාලෙක කල්ප ලක්ෂයක් නෙවෙයි. කල්ප ලක්ෂ අසංඛේයයක්. කල්ප ලක්ෂයක් නෙවෙයි. ඒ තනතුරට එන්න බෑ කල්ප ලක්ෂයකින්. මහරහතන් වහන්සේලාට කල්ප ලක්ෂයයි කල්ප ලක්ෂ අසංඛේයයක් අහවල් බුදුරජාණන් වහන්සේගේ. ඉඳලා මේ කට්ටිය පෙරුම් පුරාගෙන එන්නේ කියන කතාව පැහැදිලි කරනවා.
එතකොට තමයි අර කට්ටිය සාදුකාර දීලා අනේ වරදක් වුණානේ සමාව වෙන්න කියලා ඔන්න ආර්යෝපවාදී අයින් කරගන්න. ඒ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාත් එහෙමයි. සංඝයා වහන්සේලාත් අපි යෝගේ කතාවක් වුණා අර බොහොම කුසගින්නටපත් වෙලා අර බඩේ 10 ඇවිල්ලා උදේ ગેස්ට්‍රයිටිස් ඇවිල්ලා රහතන් වහන්සේලා පිටුසිගා ගිහිල්ලා තමන්ගේ ඒ කුටියට එන්න කලින් මග දරකොට්ට ටිකක් තියෙන එතන වාඩි වුණ උන්වහන්සේ කැඳ ටික වළඳන. ඉන්න බැරි නිසා. මේක දකින්න යම් කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වෙච්ච පුද්ගලෙක් තමයි දකින්නේ. එයා චෝදනා කරනවා. එයා දන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. බලන්නකෝ මේ පුදුම කෑදරකමක් නේ යුසීමක් නේ. අර පොඩ්ඩ වඩින කන් ඉන්න බැරුණා නේ කියන්නේ. ඊටසේ රහතන් වහන්සේ කැඳ ටික වළඳලා බලනවා මෙයා කවුද කියලා. මෙයා සාමාන්‍ය කෙනෙක් එයා සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙක්. මෙයා දන්නේ නැතුව තමයි මේ කිව්වේ. ඊට පස්සේ ඇබැත්නි කියලා කියනවා. මෙහෙමයි සමාව ගන්න නැත්තම් එයා ගිගිරි ගමන අර හතෙන් ඉවර වෙන්නේ නැහැ. එතනම රැඳිලා තියෙනවා. පැහැදිලි. දැන් මේ ධර්මයේ ඔහොම නෙවෙයි කියන්නේ. ධර්මයේ ආරෝපවාදේ ලකුණා කියලා කවුද කියන්නේ? කියන්න කෙනෙක් නැහැ. හරි භයානකයි. ඒකයි දන්නේ නැති කිසි දෙයකට කට ගහන්න එපා. මේවා දන්නේ නැත්නම් අපි මේ පිළිතුරට පැහැදිලි කරන්නේත් නැහැ මේවා. මත තියාගන්න. ඕන්න තියෙව නෙමෙයි. දන්නේ නැත්නම් ඕන්න තියෙව. දැනගත යුතු දැනගත්තා නම් හරියටම මේක අනිවාර්යයෙන්ම කියලා දෙන්න ඕන. මොකද මේ පිළිතුර ආරක්ෂා වෙන්න ඕන. එතකොට දැන් මේවා මේ බුදුරජාණන් වහන්සේ අර්ථ නිරූපණය කරපු ආකාරයේ දෙවිදියකට යනවා. පූර්ව ප්‍රතිපදාවේ දෙක විදියකට කියනවා ප්‍රතිපදාවට කොට එක විදියකට කියනවා. පැහැදිලිද? එතකොට අර අපි කිව්වේ සියලු පාප කර්මයන් වලකින්නේ කුසල් උපසම්පාද කුසල් වැඩි දියුණු කරන්න කියනවා. හරි? මේ දෙක අදාළ වෙන්නේ මොකටද? පූර්ව ප්‍රතිපදාවට. මේ දෙක නොකරොත් පූර්ව ප්‍රතිපදාව සම්පූර්ණ කරලා මෙතෙන්ට එන්න බෑ. ඔකමද කියන්නේ. ඊට පස්සේ මෙතෙන්ට ආපු පුද්ගලයා දන්නවා මෙහෙම දෙයක් නෑ ඇත්තටම ලෝකේ කියලා. මෙහෙම දෙයක් ඇත්තටම නෑ. එයා දන්නවා අන්ත දෙක අතහැරින්නේ. හැබැයි ඔන්න ඕකෙන් අදහස් කරන්නේ නෑ. එයාලා කුසල් කරන්නේ නෑ. එයා කරුණාවන්ත නෑ. එහෙම අදහස් කරන්නේ නෑ. මොකද අන්ත දෙක අතහැරලා ඉන්නකොට ඇත නැත කියන්නේ පින්නතුනි අන්ත දෙක. ඇත කියන්නේත් නෑ එයා නැත කියන්නේ. කෙනෙක් පැහැදිලිද? ඒක තමයි අද අපි පැහැදිලි කරන්නේ. ඒක බොහොම ගැඹුරුයි. ඇත නැත කියන එක ඕන කෙනෙක් ඇහුවොත් කැවුවෝ ඉතින් ඒක ඇත කියන්නත් බෑ නැත කියන්නත් දාගෙන කට පණන් කරන් කියන්න පුළුවන් නේ. එයා හිතගෙන එයා සෝදාපන්න වලින් පත් වෙලා ඉන්න කියලා. එහෙම නෑ. ඒක ගැඹුරුයි. ඒක තමයි පැහැදිලි කරන්නේ. ඒක බොහොම රසවත්. ඒ කියන්නේ විග්‍රහ කර සාකච්ඡා කරන්න පුළුවන්. ඉතා ගැඹුරුයි. එතකොට එයාලා තමන් ගෙදර සම්බුද්ධ පූජාවෙම තියෙනවා. හැබැයි එයා තියන්නේ අර කිව්ව විදියට නෙවෙයි. ඒ කියන්නේ පූර්ව ප්‍රතිපදාවේ ඉන්න කෙනෙක් සම්බුද්ධ පූජාව තියෙන ආකාරයෙන් නෙවෙයි එයා තියන්නේ. එයා තියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ මගේ වටිනාකම දන්නවා. ඒ නිසා එයා කරන්නේ ලොකු භක්තියකින්. නොසෙල් වෙන භක්තියකින් තමයි එයා කරන්නේ. බුදුරජාණන් වහන්සේ. පැහැදිලිද? ඒ වගේ තමයි කෙනෙකුට එයා මොන හරි දෙයක් දෙන්නේ. කෙනෙකුට මොන හරි දෙයක් දෙන්න අපි හිතමු ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානෙ පිළිගන්නේ. අරක බලාපොරොත්තු මේක බලාපොරොත්තු නෙවෙයි. එයා ප්‍රාර්ථනා කරන්නේ එයා විශේෂ ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ලෝකෝත්තර ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඒක එහෙමයි. ඒක වෙන කතාවක්. එහෙම නැත්නම් එයා ප්‍රාර්ථනා කරන්නේ මේ ආහාරي මේ දාණය වළඳලා මුන්නහන්සේ පිතා ඉක්මනින්ම මේ දහම්මැස්ස පහල කරගන්න ධර්මයේ දැක ගන්න හැකියාවක් ලැබෙනවා. මොකද එයා දැකලා දීන ධර්මයේ. එයා බොහොම සන්තෝෂයෙන්පත් වෙලා ඉන්නේ එතන. අනේ මේ ස්වාමීන් වහන්සේලාට ඒ හැකියාව ලැබෙනවා මේ ගමන් මාර්ගයේ. ලෝකෝත්තර ගමන් මාර්ගයේ යන්න අවශ්‍ය කායික ශක්තිය මේ ආහාරයෙන් ලැබේවා කියලා හිතුවද? පැහැදිලිද? ඒතර අහිංසකයෙකුට අසරණයෙකුට යාචකයෙකුට පූජා කරනකොට මොනවද දෙයක් දෙනකොට එයාගේ අසරණ භාවය හිතලා අනේ මෙන්න මේක අරගන්න මේකෙන් ඔයා බඩ පුරව ගන්න ඊට පස්සේ හිතනවා මේ ඉතින් ධර්මයේ දැකපු නැති නිසානේ මේ දුක් විඳින්න ඉන්නේ. කොහොම කොච්චර කල් යයිද? අනේ ඒ නිසා ඒ පුද්ගලයාට ධර්මයේ දැක ගන්න ලැබේවා කියලා හිතන. ඒක නිසකෝම හිතනවා. මොනවානි අහිංගන මිනිස්සුෙකුට දුන්නත් ඒ විදිහට හිතනවා. මොකද ඒක වටිනාකම දන්නවා ඒ පුද්ගලයා. පැහැදිලිද? හරි. එහෙමනම් දැන් අපි ඔන්න එන්න ඕන මොකටද?
අන්ත අතහරිනවා කියන කතාව. දැන් පින්නතුනේ අන්ත විවිධ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. දැන් ඔය මනාප අමනාප අන්ත දෙක. ඒක මුලින් තේරුම් කරලා දෙන්න යන්න බෑ. ඒක තමයි ගැඹුරුම අවස්ථාව. ඒක තමයි අර පස්සක තවුසන්ට උන්වහන්සේ පැහැදිලි කරේ. පස්සක තවුසන් එක පාඩම දැනගත්තා. මේ කියන්නේ මනාප උපදන්නත් බෑ අමනාප උපදන්නත් බෑ කියන. කොහොමද යාළුවා එහෙම දැනගත්තේ? එයාලා කල්ප ලක්ෂයක් ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ. පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලම මේ තනතුරට ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ. මුලින්ම ධර්මය අහලා මේ දුකින් මිදෙන්නේ. එතකොට පුරණලත පාරමිතා ධර්මයේ තියෙනවා මේවා අහලා ප්‍රගුණ කරලා ඉන්නේ. ඒවා බලලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම නැත්නම් වෙන මොනවත් නැහැ නේද? ඕකේ නාම රූප මොනවත් තියෙනවද? ඒ කිසි දෙයක් කියලා නැහැ. බාහිර ආධ්‍යාත්මය කියලා තියෙනවා. දැන් අපි පැහැදිලි කරපු දේවල් මේ මොකවත් කියලා නැහැ. ඒක කියන්න ඕනේ නැහැ යාළුවා. දෙවිවරු බ්‍රහ්මියොත් එහෙමයි. 18 කෝටියක් ධර්මයේ දැක්කනේ. 18 කෝටියක්. 18 කෝටියම බලාගෙන හිටියේ මේ අවස්ථාවේ නේද? බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා මේ ධර්මයේ දේශනා කරන්න නැතුව බෑ. නැතුව නැත්නම් පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්න එපා. තමන්ගේ ඥාණය මේක හොයාගන්න බෑ. හැබැයි අහලා හලින්න වචන විතරයි ඕනේ. ඒකනේ දැන් උපතිස්ස තවුසට කියනකොට අස්සජි මහරහත අස්සජි රහතන් වහන්සේ දේශනා කරන්නේ පද දෙකයිනේ කියනවා කියලා කිව්වේ. නේද? පද දෙක හැරෙනකොට මොකද්ද කිව්වේ? හා ස්වාමීනි ඇති දැනට ඔය ඇති මට වැටුණා කියන. උන්වහන්සේ පද හතරම දේශනා කරනවා. එතන උන්වහන්සේ බැලුවා. දිවිසින් බැලුවා. ඇයි මෙහෙම කියන්නේ? මෙයා සෝතාපන්න බලයට ඇවිල්ලා. ඒ පද හතර ගිහිල්ලා යාළුවට කිව්වහම යාළුවා සෝතාපන්න බලයට ආවා. පැහැදිලි නේද? එතකොට ඒ වගේ. එතකොට මෙතෙන්දී දැන් ওই මනාපමනාප කියන එක පින්නතුනේ ඒක බොහොම සියුම්. ඒක නිකන් වචනයකට විතරක් මේව කළ වැඩක් නෑ. අපි අන්තිමටම ඉගෙන ගන්න ඕන මනාපමනාප උපදින්න නැතුව ඉන්නේ කොහොමද කියන එක තමයි අන්තිමට ඉගෙන ගන්න ඕනේ. මේ අන්ත අතහැරෙන්න. ඒ නිසා ඊට කලින් තියෙන අන්ත වල නාමයෙන් අපි කියාගෙන පැහැදිලි කරගෙන ඉන්නේ. හරිද? දැන් අන්ත කියලා තියෙනවා උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා අපිට විවිධාකාරයෙන් අන්ත. එකක් තමයි පින්නතුනි ඇත කියන එකත් නැත කියන එකත් අන්ත දෙක. දැන් හොඳින් අහගන්න. ඇත කියන එකත් එකාන්තයක් නැත කියන එකත් එකාන්තයක්. පැහැදිලිද? එතකොට ඇත කියන්නත් බෑ යමක් නැත කියන්නත් බෑ යමක්. අපි බලමු එහෙමනම් දැන් කෙනෙකුට නිකන් කියන්න පුළුවන් ඕව ඉතින් ඒක තියනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ ඕක තමයි කියලා කියන්න පුළුවන් නේද? දැන් අපි අහුවොත් එහෙම කාගෙන් හරි කෙනෙක් එක්ක නිකන් සාකච්ඡා කරගෙන මම කියලා කෙනෙක් ඉන්නවනේ. එයා ටිකක් මේකනේ යන්තම් අහලා තියෙන අවබෝධයක් නෑ මොකක්වත්. යන්තම් ඇහිලා තියෙනවා නම් එයා කියනවා මෙහිමයි මේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ගන්නත් බෑ ඒක අන්තයක්. මම කියලා කෙනෙක් නෑ කියලා ගන්නත් බෑ ඒකත් අන්තයක්. ඒතකොට එයා සෝතපන්නයි ඉන්නේ. නෑ ඒ වචන ටිකක් විතරයි. එහෙම බෑ. අවබෝධය වෙනයි. මේ අවබෝධයට එන්න තමයි මේ පින්නතුන් මේක ගැඹුරෙන් අද අපි කියලා දෙන්නේ. ඒ නිසා හොඳින් අහන්න. ඇත නැත කියන්නේ අන්ත දෙක. ඊළඟ එක පින්නතුනි බාහිරය කියන්නේ එකාන්තයක් ආධ්‍යාත්මය කියන්නේ එකාන්තයක්. දැන් ආධ්‍යාත්මය කියලා කියන්නේ තමන් කියලා ගන්න. තමන්. මුණින් එතන එහෙම අරගෙන තමයි යන්න වෙන්නේ. හරිද? අන්ත අවබෝධ කරගෙන අන්ත වලට බැහැලා තමයි අන්ත දෙක අතහැර ගන්න ඕනේ. අපි අන්ත වලට බහින්න දෙන්නේ බැහැලම තමයි ඉන්නේ. ඔව් එතකොට ආධ්‍යාත්මය නැත්තම් මම දැන් තමන්ගේ කය තියෙන්නේ බබයක් පමණ ඕනේ ශරීරේ ඒක තමයි ආධ්‍යාත්මය. බාහිරය කියලා කියන්නේ ඔය තමන්ගේ ශරීරය හැරුණාම තියෙන 31 තලයම ඊටු සේරම ටික තමයි බාහිරය. ඒතර ওই දෙකේ එකතුව තමයි ලෝකේ. පැහැදිලිද? ওই දෙකේ එකතුව තමයි 31 තල. හොඳට තේරුම් ගන්න. හරිද? ඊළඟ එක තමයි දැන් අපි කිව්වා ඇත්ත නැත්ත ඒකාන්තය බාහිර ආධ්‍යාත්මයේ තමාන්ත ජෝඩුවා. ওই දෙක අතරේ මැදට ඉන්න ඕනේ. හරි. ඊට පස්සේ කිව්වා අතීතේ අනාගතේ තව එකක්. අතීතේ කියන්නේ ඒකාන්තයක් අනාගතේ කියන්නේ
තව අන්තයක්. මැද ඉන්න ඕන වර්තමානයේ ඉන්න. වර්තමාන චිත්තක්ෂණේ ඉන්න. හරිද? හැම මොහොතකම වර්තමානයේ විතර අතීතයක් නෑ අනාගතයක් කියන එකක් නෑ. ඔය අන්ත කිනේ බොරු. අන්ත කිනේ මේ ලෝකේ ඇත්තටම නෑ. නැත්තේත් නෑ. හැබැයි ප්‍රකට වෙන්නේ නෑ. පැහැදිලිද? ප්‍රකට වෙන්නේ නෑ. නෑ කියන්නත් බෑ. අපි බලමු. ඊළඟ එක තමයි දුක කියන්නේ නැත්නම් දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ඒකාන්තයක්. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ තව අන්තයක්. තව පැහැදිලි සිංහලෙන් කිව්වොත් අපි දැන් චතුරාර්ය සත්‍ය කියනෝනේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලානේ කෙටියෙන්ම කියන්නේ. ඒකෙන් දුක කියන එක ඒකාන්තයක්. දුකට හේතුව දුකේ හට ගැනීම සමුදය කියන තමයි. නිරෝධය තියෙන්නේ මැද. අන්ත අතහැරිය තරයි නිරෝධය හම්බෙන්නේ. පැහැදිලිද? හරි. ඊළඟ එක තමයි නාමයේ ඒකාන්තයක් රූපේ ඒකාන්තයක්. නාමයේ රූපේ කියන එකත් මේ ලෝකේ කවදාවත් අපිට ප්‍රකට වෙන්නේ නැහැ දකින්න හම්බෙන්නේ නැහැ. නාමයේ රූපේ කියන එක තියෙනවා කියලා තමයි බුදුරණන් දේශනා කළේ තියෙන්නේ. හැබැයි නාමයේ රූපේ නාම සහ රූප අන්ත දෙක කවදාවත් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි දන්නේ නැත්තේ. ඒ කියන්නේ අපිට නිතරම අන්ත දෙක අතහැරලායි තියෙන්නේ. නිතරම අන්ත දෙක අතහැරලා තිබුණට පින්නතුනි අපි ඕන කමින් අර අන්තයකට පනිනවා. දැන් නිතරම තියෙන්නේ අතීතය කියලා එකක් මේ ලෝකේ නැහැ. එදි මේවා අහලා නැති අද මුලින්ම අහන කෙනෙක්. මුලින්ම අහන කෙනෙක් මේවා විවේචනය කරන්න යන්න එපා. අපි දැක්ක සමහර පින්නතුන් කමෙන්ට් කරලා දිනවා මහා බොළඳ ප්‍රශ්න. ඒවා කියන්න එපා. ආරුමද ලකුණොත් නොදර කිව්වයි කියලා නෑ බව වැඩි. එතකොට මේ කියන්නේ අතීත කාලය කියලා එකක් නැද්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙමනම් ජාතක කතා දේශනා කරේ කොහොමද කියලා අහන්න පුළුවන්. ඉතින් ඕවා අපිට පැහැදිලි කරන්න බෑ දැන්. ඕවා පැහැදිලි කරගෙන යාවි මෙතෙක් නේද? ඒ තමයි පින්නතුනේ මොහොකින් ඉන්නේ. ඒ පූර්ව ප්‍රතිපදාවට අදාළව. ඒ ටික නැත්තම් කොහොමද කෙලින්ම මෙතෙන්ට එන්නේ? ඒ ටික තියෙනවා. ඒ ටික කියලා තමයි ඉන්නේ. හැබැයි ඇත්තටම ගත්තොත් ප්‍රතිපදාවට එනකොට නැත්තම් භ්‍රමචර්යාවට එනකොට අන්ත අතහරිනකොට අතීතය කියලා එකක් නැහැ. අනාගතය කියලා එකකුත් නැහැ. මේ ලෝකේ නැහැ ඇත්තටම කිව්වොත්. එහෙම එකක් නැහැ. හැබැයි අපි පනිනවා නිතරම අතීතයට පනිනවා අතීතේ අනාගතයට පනිනවා වර්තමානයේ ඉන්නේ අපි. පැහැදිලිද? ඕක වෙන්නේ කොහොමද කියලා තමයි තේරුම් ගන්න. හරි. ඊළඟ එක තමයි අපි කිව්වා දුක්ඛ සත්‍ය ඒකාන්තයක් දුක්ඛ සමුදය අනිත්‍යය. ඊළඟ එක තමයි ස්පර්ශය කියන්නේ ඒකාන්තය. ස්පර්ශය කියන්නේ පිළිතුරු මෙතෙන්දී චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන ඉන්ද්‍රියන් හයක් තියෙනවනේ. ඔය ඉන්ද්‍රියන් හයත් එක්ක අරමුණු ගැටෙනවනේ. අන්‍ය අරමුණු ගැටෙන තමයි ස්පර්ශය කියන්නේ. ඒක ඒකාන්තය. ඒක අපිට ප්‍රකට නැහැ. ඊළඟ එක තමයි ඒ අරමුණු ගැටීම නිසා ඒවට මනාපයක් හරි අමනාපයක් හරි උපදිනවා. ඒක තමයි ස්පර්ශ සමුදය. නැවත ඊළඟ භවයේදී හෝ ඊළඟ අවස්ථාවක අනාගතයේ ඒ වගේම අරමුණක් ගන්න අවශ්‍ය කටයුතු අපි සම්පාදනය. පැහැදිලිද? ඒක තමයි. ওই දෙකේ තමයි අපි ඉන්නේ. නිතරම අරමුණක් ගන්නවා. ඒ ගන්න අරමුණ සත්‍යය දන්නේ නැති නිසා අපි නැවත වතාවක් අරමුණක් ගන්න අරක හේතුවක් කරගන්න. හේතුඵල සංදී බින්දින්නේ නැහැ. අපි කොහොමද මේ ධර්මදේශනාව මීට කලින් ධර්මදේශනා වලට සවන් දීලා තියෙන පින්නතුන්ට. මෙතන යමෙක් මේකට සවන් දීලා නැත්නම් අර ටික සවන් දීගෙන ඇවිල්ලායි මේක අහන්න. නැත්තම් පැහැදිලි වෙන්නේ නැහැ මේක. හැබැයි අපිට එක කී ඉන්න බෑනේ. ඒ ටික තියෙනවනේ මේ YouTube නාලිකාවේ තියෙනවා. ඒකට ඒක අහන්න පුළුවන්. හරි. එතකොට තව ආකාර තියෙනවා. හරි අපි කියලා තියෙන්නේ දැන් නේ. දැන් අපි කියවනේ ඇත නැත. බාහිරය ආධ්‍යාත්මය. අතීතය අනාගතය. මේ අන්ත. හරිද? ඊට පස්සේ ස්පර්ශ සමුදය. නාම රූප. ඊට පස්සේ කිව්වා
දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය. ඔන්න අන්ත. හත් ආකාරයකින් කිව්වා. තව එකක් කියන්න පුළුවන් මනාප අමනාප. සක්කාය සමුදය කිව්වත් ඒ කිව්වත් දුක්ඛ සමුදය කිව්වත් ස්පර්ශ සමුදය කිව්වත් එකම විවිධ වචන පාවිච්චි කිරීමක් තියෙනවා. හරි. දැන් එහෙමනම් මේක අපි තේරුම් ගන්න උත්සාහ ගනිමු. කොහොමද අපි මුලින්ම ගමු බාහිර ආධ්‍යාත්මය කියන එක. මේ එකක් හරියට අල්ලගත්තොත් ඇති. එකක් හරියට වටහා ගත්තොත් අද දවසේ මේ පින්නතුන්ට අතෙන්ට යන්න පුළුවන්. දැන් ඉතින් වෙන දේවල් හිතී ඉන්න එපා. දැන් අහවල් පොතේ අරම තිබුණානේ. අහවල් ධර්මදේශනාවේ අරම තිබුණානේ කියලා අපි දන්නේ නැහැ කියන දේ ඒ නිවැරදිද නැත්නම් අපි දන්නේ නැහැ. ඒ කියලා දැන් මේ පින්නතුන්ගේ හිතේ යමක් තියෙනවා නම් ඒක මෙතෙන්ට අදාළ කරගත යුතු දෙයක්ද නැත්නම් අපි දන්නේ නැහැ. ඒක පූර්ව ප්‍රතිපදාවේ කොටසක්ද ප්‍රතිපදාවේ කොටසක්ද කියලා අපි දන්නේ නැහැ. මේ පින්නතුන් ඒක මතක තියාගෙන ඒක අහලා ඒක පස්සේ යනවා නම් ඒක මෙතෙන්ට ගැලපෙන්නේ නැත්නම් මේ කියන ධර්ම කොටසත් එක පෑහෙන්නේ නැහැ කොටස. ඒ නිසා සියල්ලම හිතින් අතහැරලා දාලා මේක හරියට අහගෙන ඉන්න. එක දැන් අන්ත ජෝඩුවක් අතහැර ගන්න පුළුවන් වුණොත් ඉතුරු ටික ඉබේම අතහැර. බාහිරයයි ආධ්‍යාත්මයයි අතහැර ගන්න පුළුවන් වුණොත් හරියට හරි. Tamanට තේරෙනව එතකොට. ඒ බාහිරයයි ආධ්‍යාත්මයයි අතහැරිච්ච මොහොතට අතහැරිච්ච වෙලාවට තමන් කියනවා. තමන්ට හරි තමන්ගේ හොඳම හිතවතුන්ට කියනවා. අනේ එහෙම වුණාම ඉතින් මොකක් කන්නේ මේකේ කියලා කියනවා. අයින් අපි අහනවා දැන් තේරෙනවද කියලා. මොකක් කන්නේ එතකොට මොකද්ද තියෙන්නේ? ඉපදින්න උදින සිතිවිල්ලක් ඉන්නේ නේ. හරි. ඔක එක පාට මෙතෙන්ට යන්න බෑ මතු කියන්නේ. එක පාටම සෝතාපන්න පුද්ගලයෙක් වුණත් එක පාටම ඒ ධර්ම මානසිකාරය එතෙන්ට යන්න බෑ. ඒක තමයි යා මග වඩනවා කියලා කියන්නේ. ටික එයා වේගවත් වෙනවා. එයාට දකින්නකොටම තේරුම් ගන්න පුළුවන් වෙනවා මෙතන මොකවත් නැහැ නේද කියලා. හරි. එහෙමනම් අපි දැන් උත්සාහ කරන්න පින්නතුනේ අන්ත අතහැරෙන විදිහ තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න බැරි නම් තේරුම් ගන්න බැරි අවබෝධ කරගන්න නැති කිසිම කෙනෙකුට බෑ සම්මා දිට්ඨියට එන්න. සම්මා දිට්ඨියට එන්න බැරි නම් සම්මා සංකප්ප සම්මා වාචා ඒ මොකක්වත් නෑ. ඒකත් අපි කියලා ඉන්නම්කො. දැන් අපි කිව්ව නේද මේ පින්නතුන්ට පූර්ව ප්‍රතිපදාව ප්‍රතිපදාව කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකේ ධර්ම කරුණු විවරණය කරන්නේ ආකාර දෙකකින් කියලා කිව්ව නේද? හාත්පසින් වෙනස්. එතෙන්දී පටලව ගන්න එපා. මේ අපි කතා කරන්නේ බ්‍රහ්මචර්යාව ගැන. දැන් අර එන්න ඕන කරුණු ටික කියලා දීලා ඉවරයි. නිසා බ්‍රහ්මචර්යාව යමක් විවරණය කරනකොට ඒක ඊටා ගැඹුරුයි. ඒක බොහොම මුළු ලෝකයේම අතහැරෙන තත්වයක තමයි තියෙන්නේ. පැහැදිලිද? දැන් අපි ගනිමු සම්මා දිට්ඨිය කියන එක. මේ පින්නතුන් පොත් අරගෙන බලන්න. සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? දැන් පින්නතුන් සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැකීම. පොත්වල තියෙන එහෙම නේද? නිවැරදි දැකීම. ඔහොම කියලා තියෙනවා. එතකොට එතෙන්දී ඒ කියන නිවැරදි දැකීම කියන එක වැරදි නෑ. දැන් අපි තු රේරුකාණේ චන්දීපල මහානායක ස්වාමීන් වහන්සේගේ පොත්වල ඔය සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඕවා හරියට පැහැදිලි කරගෙන ගිහින් තියෙනවා. ඒ පැහැදිලි කරලා දීලා තියෙන්නේ මොකට අනුවද? පූර්ව ප්‍රතිපදාවට අනුව. වැරදි නෑ. හැබැයි ඒක ප්‍රතිපදාවට හේවත් බ්‍රහ්මචර්යාවට අනුව නිවැරදි වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය කියන්නේ බ්‍රහ්මචර්යාවට එනකොට සෝතාපන්න ඵලය. සෝතාපන්න ඵලය කියන්නේ පින්නතුනේ එයාගේ නිවැරදි දැකීම. සෝතාපන්න ඵලයට පත් වෙච්ච කියන්නේ බ්‍රහ්මචර්යාවට ආපු කෙනෙක්ගේ සම්මා දිට්ඨිය වෙන්නේ මොකද්ද? එයා දන්නවා සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් එයා දන්නවා. සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් දන්නවා. එහෙම නැත්නම් එයා දන්නවා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක දන්නවා. එයා දන්නවා මේ ලෝකේ තියෙන්නේ එකම දෙය. එයාගේ සම්මා දිට්ඨියදී.
කියන්නේ ඉහළම සම්මා දිට්ඨියේදී භ්‍රමචර්යාවට පත් වෙච්ච පුද්ගලයෙක් සම්මා දිට්ඨිය අර කියන නිවැරදි දැකීම නෙවෙයි. මෙතෙන්දී සම්මා දිට්ඨිය කියලා කියන්නේ යංගීචි සමුදය ධම්මං සබ්බන්තා නිරෝධ ධම්මං ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙලා යන ධර්මතාවයක් හෙවත් සිතුවිල්ලක් විතරයි මේ ලෝකේ තියෙන්නේ. හැම චිත්තක්ෂණෙ සිතුවිල්ලක් හට ගන්නව නැති වෙනවා. එතෙන්දී බාහිරයත් අතහැරලා ආධ්‍යාත්මිකත් අතහැරලා මොකවන්නේ? පැහැදිලිද? හරි. ඔය සම්මා දිට්ඨිය. ඊට පස්සේ මොකද සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන එක බලන්න පොත් අරගෙන මේ පින්නතුන් මොනවද තියෙන්නේ කියලා. සම්මා සංකප්ප මොනවද තියෙන්නේ? නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. ඔකනේ ඔක වැරදිද? වැරදි නෑ. ඔක ඕන. ඔක මෙන්නම ඉන්නේ. ඔක මොකටද අදාළ? පූර්ව ප්‍රතිපදාව. අහගන්න දැන් භ්‍රමචර්යාව ප්‍රතිපදාවේදී සම්මා සංකප්ප කියන්නේ ඕක නෙමෙයි. දැන් උතින්දි බලන්න භ්‍රමචර්යාවට ආපු කෙනෙක් සම්මාදිට්ඨියට ඇවිල්ලානේ. හොඳින් අහගන්න ගැඹුරුයි. සම්මාදිට්ඨියට ආවා කියන්නේ යා අන්ත අතහැරියද? ඔව් අන්ත අතහැරියා. මම කියලා කෙනෙක් ඉන්නවද? නෑ. බාහිරයේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවද? නෑ. එහෙමනම් නෙක්ඛම්ම සංකප්ප කාම වස්තුන්ගෙන් නෛෂ්කර්මය කරන්න කෙනෙක් ඉන්නවද? නෑ. කාම වස්තුන් තියනවද යාට? නෑ. මේ පැහැදිලිද? නෑ. හරිද? නෙක්ඛම්ම සංකප්ප ඊළඟ එක අව්‍යාපාද සංකප්ප. යා ව්‍යාපාදේ කරන්නේ නැහැ. ව්‍යාපාදේ දැඩි තරහව, වෛරය ඒවා ව්‍යාපාදේ. ඒ ව්‍යාපාදේ යා කරන්නේ නැහැ. දැන් ව්‍යාපාදේ කරන්නේ නැහැ ඒ සාමාන්‍ය අර පූර්ව ප්‍රතිපදාවට අනුව පහදින කෙනෙක්. මෙතින්දි මොකක්ද? එයාට බාහිර ආධ්‍යාත්මය කියන්නේ එයාට කෙනෙක් නැහැ ව්‍යාපාදේ නොකර ඉන්න කෙනෙක් නැහැ. කුමන කා විශේෂයේදී යා ව්‍යාපාදේ කරන්නේ? කවුරුත් නැහැ යාට. අන්න ඒ ආකාරයෙන් මෙතෙන්දි සම්මා සංකප්ප කියන්නේ පින්නතුනි අපි දන්නවා සංකාර වර්ග තුනක් තියෙනෝනේ මොනෝ සංකාර මනෝ සංකාර වචී සංකාර කාය සංකාර හරිද නිවැරදි වූ මනෝ සංකාරයන් පැවැත්වීම තමයි මෙතන ඔන්නෝක එයා හිතන ඕන එකකදී බාහිරයත් අතහැරලා ආධ්‍යාත්මයට අතහැරලා වර්තමානයේ පිළිතුරු සිටිවිල්ලක් විතර නෙමෙයි නෑ ඒක ඉන්නේ අන්න එයාගේ සංකල්පනාව පැහැදිලිද මනෝ ඔන්නෝක තමයි එයාගේ ඒතර ගැඹුරු වෙනද ඊට වඩා අරක අවශ්‍යයි ඒක ප්‍රාථමිකයි නේ ගොඩක් මේකත් එක්ක බලනකොට හැබැයි මෙතෙන්ට එන්න බෑ පින්නතුනි අරක නැත්තම් නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංස සංකප්ප නැත්තම් මෙතෙන්ට එන්න බෑ පැහැදිලිද හරි ඊළඟට මොකද්ද සම්මා වාචා ඔන්න සම්මා වාචා කියන එක අර පොත්වල තියෙනවා ඒක වැරදි නෑ ඒක හැබැයි මොකටද අදාළවද පූර්ව ප්‍රතිපදාවට හරි මේකට ආවට පස්සේ මොකද වෙන්නේ ඒ කියන්නේ භ්‍රමචර්යාවට ආවට පස්සේ සම්මා වාචා කියන්නේ මොකද්ද නිවැරදි වචනේ නිවැරදි වචනේ වෙන්නේ මොකද්ද මෙතෙන්ද දැන් මෙතෙන්දී ආවා තේරුම් ගන්නවා කවුරු හරි දෙයක් කතා කරනකොට මේ ඇහෙන්නේ කුමක්ද කියලා එයා හරියට තේරුම් ගන්න බාහිරයත් අතහැරිලා ආධ්‍යාත්මයත් අතහැරිලා මේ සිතුවිල්ලක් හටගෙන නාමයක් නැත්තම් විඥාන මායාවක් විතර මේ ලෝකේ නැති දෙයක්. මේකට උත්තර දෙන්නත් කෙනෙක් නැහැ කියලා එයා දන්නවා. මේ පැත්තත් අතහැරලා තියෙනවා. හැබැයි මේ පිටුතුන් අහලා ඇති රහතන් වහන්සේලා කොහොමද ලෝකේ ජීවත් වෙන්නේ කියලා. ලෝකේ ජීවත් වෙනවා රහතන් වහන්සේලා. ලෝකේ ඇලෙන්නේ නැතුව. දැන් මෙතෙන්දී අපි කතා කරනකොට අවබෝධයෙන් යුක්තවයි අපි කතා කරන්නේ. අනවශ්‍ය දේවල් කිසිවක් කතා කරන්නේ නැහැ. අහන් දෙයට විතරක් උත්තර දෙනවා නමුත් දන්නව මෙතෙන්දි උනේ මොකක්ද කියලා. පැහැදිලිද? අන්න සම්මා වාචා. යාර කරුණු ටික හොඳට අවබෝධයෙන් ධර්මදේශන අහලා දිනන විතර මේ ටික පැහැදිලි වෙන්නේ. අතරමඟ තියාගන්න. ඊළඟ එක සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත කියලා කියන්නේ යහපත් වූ කර්මාන්ත කියලානේ කියලා තියෙන්නේ. නේද? මෙතෙන්දි වෙන්නේ මොකද්ද? නිවැරදි කාය සංකාර. නිවැරදි කාය සංකාර. අපි බත් කනකොට කාය සංකාරයක් කරනෝනේ.
අපි අනනවා. බත් පිටක් අනනවා. බත් පිටක් අනනකොට හරිද? එයා දන්නවා දකින්න දේ අල්ලන්න බෑ කියලා. මේ දකින්න දේ අල්ලන්න බෑ මේ අතර දැනෙනවා. මේ පින්නතුන් අර ටික අහලා එන්න වැටෙන්නේ නැති අයට අහලයි මේක අහන්න වෙන්නේ. මේ ධර්මදේශන YouTube එකෙන් ගන්න පුළුවන්. මේක ගැඹුරුයි. ඒ හැමදාම අපිට එකම තැන ඉන්න බෑනේ නේද? එතකොට දැන් බත් පිටක් අනනකොට එයාට දැනෙනවා අතට තද ගතිය. එයා දන්නවා මේ කයට දැනෙන්නේ නෑ මොනවා. කයින් අරමුණ ගන්න එක විතරයි කරන්නේ. කයින් අරමුණ ගන්න එක විතරයි කරන්නේ. එහෙමනම් මේ දැනෙන්නේ නාම ධර්මයක් ඒවත් විඥාන මායාවක් මේ දැනෙන තද ගතියක් වගේ පෙන්නන්නේ. මේ ඇහැට පේන දේ නෙවෙයි. මොකද ඇහැයි කයයි දෙක එකට ක්‍රියාත්මක කරන්න බෑ. අපි කියලා තියෙන්නේ කවරකට එක ඉන්ද්‍රිය. එහෙමනම් එයා කාය සංකාරය කරාට එයා නිවැරදි අවබෝධයෙන් යුක්තවයි කරන්නේ. අන්න එතකොට ඒක තමයි සම්මා කම්මන්ත. පැහැදිලිද? සම්මා ආජීව කියන්නේ පින්නතුනි දිවි පැවැත්මනේ. වැරදි නෑ. යහපත් වූ දිවි පැවැත්ම නිවැරදි දිවි පැවැත්ම. මෙතෙන්දි නිවැරදි දිවි පැවැත්ම වෙන්නේ මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාර තුනේ එකතුව. ඔක සම්මිශ්‍රණයක් විදියට නෙන්නේ. වෙන් වෙලා ඉන්නේ නෑනේ. කවුරු හරි කෙනෙක් අපිට මොන හරි දෙයක් දෙනකොට කතා කරලා දෙනවා මේක කන්නකො දවල් බත් කාලා කියලා දෙනවා. දෙනකොට අපිට සම්මා වාචා සම්මා කම් අපි ගන්නවනේ සම්මා කම්මන්ත. එතකොට ගන්නකොට අපි දුන් කෙහෙල් ගෙඩියක් දෙන්නේ කියලා. ඔන්න හොඳ ගහ ගන්න කෙහෙල් ගෙඩියක අපි දැන් බාර ගන්න. හරි? මේ සේරම එකතුව තමයි සම්මා ආජීව. හරිද? එතකොට බාර ගන්නකොට අපි වටහා ගන්නවා මොකක්ද? මේ අපි ඇල්ලුවට දකින්න දේ අපිට අල්ලන්න බෑනේ. පැහැදිලිද? දකින්න දේ අල්ලන්න බෑ. එතකොට දකින්න දේ අල්ලන්න බෑ. දකින්න අවස්ථාවේදී බාහිර ආධ්‍යාත්මය දෙක මත හැරලා කෙනෙක් නෑ. අපි ඒක දැන් ඉදිරියට පැහැදිලි කරනව නැවත. එතකොට එහෙමනම් මේ අහුවෙන තද ගතියක් විතරයි. දැන් අර කතාව ඉවරයි. දකින්න ඉවරයි. ඒක අයින් කරලා දැන් කයින් අරමුණ ගන්න වෙන අතට අහුවෙන තද ගතියක් විතරයි. ඇත්තටම මේ අතට නෙවෙයි අහුවෙන්නේ. අතින් අරමුණ ගන්නවා. අත කියන එක පේන එකක් නෙවෙයි. චිත්‍රේනේ ඒක නෑ. ඒක අයින් කරලා ඇහැ ඉවරයිනේ. දැන් කයින් අරමුණ ගන්නකොට මේ තද ගතියක් වගේ දැනුණට ඒක විඥාන මායාවක්. විඥාන මායාවක්. ඒක මේ බාහිරේ දින එකක් නෙවෙයි. බාහිර ආද්දකල දෙක මත හැරෙන්න මේ නිකන් තද ගතියක්. එතෙන්දි මම කියලා කෙනෙකුත් නෑ. දෙන දෙයක්වත් නෑ මොකවත් නෑ. පැහැදිලිද? ඔන්නේ සේරම එකතු කරලා ගත්තට පස්සේ සම්මා ආජීව. මේ ටික දන්න පුද්ගලයා ඊට පස්සේ මොකද කරන්නේ? එයා උත්සාහ කරනවා තමන්ගේ සිත යෝනිසෝ මනසිකාරය පවත්වා. අන්න ඒකට තමයි සම්මා වායාම කියන්නේ. පැහැදිලිද? එයා උත්සාහ කරන සම්මා වායාම. සම්මා වායාම කියන්නේ උත්සාහ ගන්න පුද්ගලයාට පුළුවන් වෙනවා ඊට පස්සේ නිරන්තරයෙන්ම තමන් යෝනිසෝ මනසිකාරයේ හිත පිහිටුවගෙන ඉන්න. අයෝනිසෝ මනසිකාරයට ගිය ගමන් එයා දන්නවා දැන් අයෝනිසෝ මනසිකාරයේ ඉන්නේ කියලා. එයා අයෝනිසෝ මනසිකාරයට ගන්නවා. ඔන්නෝම කරනකොට එයාට පුළුවන් වෙනවා සිහිය, ඒ කියන්නේ බාහිරයයි ආධ්‍යාත්මය කියන අන්ත. නිතරම අන්ත අතහැරලා මැදම ඉන්න එයාට පුළුවන් වෙනවා. අන්න ඒකට කියනවා සම්මා සතිය. සම්මා සතිය තවත් ප්‍රගුණ කරනකොට පින්නතුනි අපි ඒක ඊළඟ ධර්ම දේශනේ කියන්නේ හිතාගෙන ඉන්නවා. සම්මා සමාධියටපත් වෙනවා. ලෝකයේ තියෙන ප්‍රබලතම සමාධියටපත් වෙනවා සම්මා සමාධිය. එතකොට හිත එක අරමුණක තියාගන්න පුළුවන්. හැබැයි ඒ අරමුණේ රැඳිලා ඉන්නකොට අරමුණේ රැඳිලා ඉන්න කෙනෙකුත් නැහැ. ඒ අරමුණ තියෙන තැනකුත් නැහැ. ධාන වඩනකොට ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ එන්නේ නැතිව ධාන වඩන අය එයාලත් සමාධිගත වෙන එක සම්මා සමාධිය නෙවෙයි. එයාලා සතිය පිහිටවන එක සම්මා සතිය නෙවෙයි. පැහැදිලිද? එතකොට සම්මා සමාධියට එන්න නම් සම්මා සතිය පුළුවන් වෙන්න ඕනේ. සම්මා සතියට එන්න නම් සම්මා වායාම පුළුවන් වෙන්න ඕනේ. සම්මා වායාම කියන්නේ තැනට එන්න නම් සිත, කය, වචනය කියන තුනම නිවැරදිව හසුරවන්න ඕනේ. අන්ත අතහැරෙන විදියට සම්මා ආජීව. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත තුනේ සම්මා ආජීව. ওই ටික කරන්න බෑ පින්නතුනි. අන්ත දෙක අතහැරෙන විදිය හරියට වටහා ගත්තේ නැති සම්මා දිට්ඨියට නොආපු උද්දලෙකට. පැහැදිලිද? දැන් පැහැදිලිද පූර්ව ප්‍රතිපදාව සහ ප්‍රතිපදාව තුල අපේ බුදුරජාණන් වහන්සේ මුතරන ලස්සනට පැහැදිලි කරලා දිනවද කියලා. එතකොට මේ කියපු ටික අදාළ වෙන්නේ
මේ කීප ටික අදාළ වෙන්නේ ප්‍රතිපදාවට. පැහැදිලිද? එතකොට ප්‍රතිපදාවට එන්න නම් ප්‍රතිපදාව පටන් ගන්න කොතනින්ද? අපේ මාර්ගය පටන් ගන්න සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට එන්න නම් අන්ත අතහරින්න ඕනේ. ඒතේතේ භික්කවේ උබෝවන්තේ අනුපගම්ම අතහරින්න වැටෙන්නේ නැතුව අන්ත දෙකට මජ්ක්‍ධිමා පටිපදා. මැදට මධ්‍යම ප්‍රතිපදාවට වැටෙන්න. හරිද? එහෙමනම් දැන් අපි බලමු මොකක්ද අපි පැහැදිලි කරනවා කියලා කිව්වේ බාහිරයත් ආධ්‍යාත්මයත් අතහැරෙන විදිය. මේ බාහිරයත් ආධ්‍යාත්මයත් අතහැර ගන්න විදිය. එකක් තෝරගත්තොත් ඇති. එකක් හරියට වටහා ගත්තොත් Tamanට ඇති. උඩින් උත්සාහ කරන්න. එහෙම නැත්තම් මොකද්ද වෙන්නේ? එකක් කීලිමුකෝ අපි. දැන් අපේ ඉන්ද්‍රියන් තියෙනවනේ 10ක්. නේද? අපි කිව්වනේ ඇහ කන නාසය ඔහොම කියනවනේ. ওই ඉන්ද්‍රියන් හයින් ඉන්ද්‍රියන් පහක්ම ඉන්නවා එච්චරම හානි කරන්නේ අපිට. කවුද මේ පස් දෙනා? චක්කු සෝත ගාන ජීවා කාය. ඇහ කන නාසය දිව හා කය. ඔය පස් දෙනා. හොඳට මතක තියාගන්න පින්න ඔය පස් දෙනාම අරමුණු ගන්නේ වර්තමාන. වර්තමාන අරමුණු ඉයල ගන්න. ඇහැට පුළුවන් අතීත අරමුණු ගන්න. පුළුවන් ද කල්පනා කරලා බලන්න. ඔව්. බලංගොඩ පැත්තේ රත්නපුරේ පැත්තේ මොන හරි දෙයක් මතක් කරන්න පුළුවන්. මතක් කරන්න පුළුවන්. ඇහෙන් බලන්න පුළුවන්. දිවස් තියනවද? නෑ. ඇහැට බෑ. අතීත කාලේව ගන්නත් බෑ. හොඳයි. හෙට මොන වෙනවද කියලා දකින්න පුළුවන්. ඇහෙන් දකින්න පුළුවන්ද? බෑ. ඔන්න ඇහැට පුළුවන් ඉන්න වර්තමානයේ අරමුණු ගන්න එකත් අරමුණු අපි ගන්න අරමුණක් නෑ. අර කණ්ණාඩියක වාහනයක පැති කණ්ණාඩියට පිටිපස්සෙන් තියෙනව වදිනවා වගේ මේක ධර්මතාවයක්. එච්චරයි. ඇහැ ඉදිරි පිට මොන හරි දෙයක් ආවද මන ආයතනේ සම්බන්ධ නම් මේක අවුරුත් ඕනේ මේක ඉබෙන් මේ වෙනවා. පැහැදිලිද? හරි. එතකොට දැන් ඇහැට බෑ අතීත අනාගත අරමුණු ගන්න බෑ. කනට පුළුවන්ද? කනටත් බෑ. එහෙමනම් පුළුවන් නේ අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවලට එහෙම ලයිව් සවන් දෙන්න පුළුවන්කම තියෙනවා. අතීතේ බෑ. අනාගතේ පුළුවන් නම් අපිට පුළුවන් නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කොහොමද ධම්සක් වගේ සූත්‍ර දේශනා කරන්න කියලා. අනේ එහෙම බෑ. කනට පුළුවන් ඒ මොහොතේ විතරයි. ඒක නිරුද්ධ වෙලා යනවා. වැඩි තියෙන නිරුද්ධ වෙච්ච විත්ති අපි දන්නේ නැහැ. හරි සරල දේවල් මේ පටලව ගෙන්නේ තියෙන්නේ. දැන් ඇහැට වර්තමානයේ දේවල් විතරයි දකින්න පුළුවන්. ඒ වුණාට අපේ එක්කෙනෙක් ඉන්නවා එයා මවල පෙන්නනවා. ඒ තමයි භයානක එක්කෙනා. එයාගෙන පස්සේ කියන්නේ. ඉතින් තමයි ඉන්නේ. හරි. එතකොට ඊට පස්සේ නාසය. නාසයට පුළුවන්ද අතීත කාලේ ගඳ සුවඳ ගන්න? පුළුවන්ද? බෑ. හැබැයි ඊයර අල්ලපු ගෙදර හොඳ කේක් එකක් හැදුවා. ඒක මතක් කරන්න පුළුවන්. ඒක නාසයට දැනෙන්න වෙනවා. නෑ මන ආයතනෙට අරක මෙක්කිනාට මේ දැනෙන්නේ. දැනෙන්නේ නෑ එයා. එයා මතක් කරලා දෙනවා අර. දැන් ඒක අරක ලෝකේ තියෙනවද? නෑ. ඒක ලෝකේ නෑ. හැබැයි එයා මතක් කරලා දෙනවා. අන්න ඒක තමයි භයානක. අපි ඒකෙන් තමයි දැන් මේ කී ඉන්නේ. හරිද? එතකොට ඊට පස්සේ දිව. දිවට පුළුවන්ද අතීතේ කාපු දෙයක් රස විඳින්න හෝ අනාගතේ දෙයක් රස විඳින්න පුළුවන්ද දිවට? එහෙම දිවට රස විඳින්න බෑ. වර්තමානයේ දිවේ ගැටෙන්නේ මොකද්ද? ඔච්චර තමයි. ගැටුනොත් කොච්චර අකමැති වුණත් දැන් හිතන්න එපා මේ පිටුතු මේ අපිට මේක කන්න ලොකු බලයක් ශක්තියක් අපේ ඇතුලේ තියෙනවා කියන්නේ. ඒ බලයක් තියෙනවා නම් මම කියන එක්කෙනාගේ මේක ඇතුලේ ආත්මය කියලා දෙයක් තියෙනවා නම් අර මරණාසන්න මොහොතේ උත්පල වෙන්නේ මිනිහටත් ඒ ආත්මේ තියෙනවනේ. ඉතින් එහෙනම් එයාට පුළුවන් ඉන්න බෑ ඕන දෙයක් ගිහලා කන්න කුස්සියට ගිහිල්ලා. බෙහෙත් පෙත්තක් බීගන්න පුළුවන්ද? වතුර ටිකක් ඉල්ල ගන්නත් බෑ. හිතලනේ දරුවෙක් පොවන්නේ. කොයිද කොට ඒ ආත්මෙ එතකොට ගිහිල්ලාද? නෑ ආත්මෙ කියනවා. ඔය කියන්නා වූ ආත්මය කියන යමක් කියනවනේ මෙහෙම එකක් තියෙනවා කියලා. මේකක් නෑ. එහෙම බලයක් තියෙනවා මෙහෙම පුළුවන් වෙන්නේ. එහෙම එකක් නෑ. එතකොට අපි කොච්චර කැමති වුණත් අකමැති වුණත් දිවේ යම් කිසි දෙයක් ගැටුණද රසයක් දැනෙනවා. ඒක අපේ මේ බලයක් නෙවෙයි. එහෙමනම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඔය මැලේරියා වගේ මොන හරි බොහොම තිත්ත බෙහෙතක් බොනකොට තිත්ත නොදෙනේවා කියලා හිතලා බොන්න පුළුවන්කම තියෙනවා. පුළුවන්ද? එහෙම බොන්න බෑ. තිත්ත දැනෙන්න කොහොමද? පැහැදිලිද?
අපේ කිසිම බලයක් නැහැ මේකේ. ඔක තේ වරද්ද ගන්න එපා. විද්‍යාවෙන් කියන්නේ එහෙම එකක් තියෙනවා කියලා. එහෙම එකක් තියෙනවා නම් අර මරණාසන්න මොහොතේදී පුළුවන්කම තියෙන්න බෑ. කැමති දෙයක් කන්න බොන්න රස විඳින්න. මොකවත් බෑනේ. හරි. ඊට පස්සේ දිවටත් වර්තමානයේ රස විතරයි ගන්න පුළුවන්. කය. කයටත් එහෙම. අතීත පහසවල් මොකක්ද කයට එන්නේ. අනාගතෙත් එන්නේ නැහැ. වර්තමානයේ මොකද්ද ගැටෙන්නේ ඒක විතරක් අරමුණු කරන්න පුළුවන් යාට එච්චරයි. පැහැදිලිද? ඉතින් කයටත් කිසිම බලයක් නැහැ. කයට කිසිම බලයක් තියෙනව නම් පින්නතුනේ අපිට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න වෙලාව පුළුවන්කම තියෙන බෑ ඒක එපා අපිට දැනෙන්න. ඒක දැනෙන්නේ නැහැ අපිට. ඒ වේදනාව එන්නෙම නැහැ. එහෙම පුළුවන්ද? එන ඔපරේෂන් එහෙම කරනකොට කපල කොටනකොට මේ සත් කප්පි වලින් කපනකොට එimhe හැකියාවක් තිබ්බනම් දොස්තර මහත්තයා කියනවා අර ඔයාගේ අර විශේෂ හැකියාවක් තියෙනවනේ. වගේ අර ආත්මය බලයක් තියෙනවා. ඒ බලය දාන්න මං එන්නම් නින්දිරේ නොකර වැඩ කරනවා කියලා. පුළුවන්. එහෙම බෑ. දැන් බල කොයිද උට මේ බලේ? එහෙම බලයක් නෑ පින්නතුනි. තන්දි කර මුලා වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ විතරයි මේ සත්‍යය කිව්වේ. පැහැදිලිද? එතකොට දැන් ওই ඉන්ද්‍රියන් පස් දෙනා චක්කුසෝත ගාන දිවා කාය. ওই පස් දෙනාම හරියට වටහා ගත්තොත් පස් දෙනා බය නැහැ. ওই පස් දෙනාම වර්තමානයේ අරමුණක් ගන්නවා. ඒ අරමුණ නිරුද්ධ වෙලා. එක චිත්තක්ෂණයකින් නිරුද්ධ වෙනවා එච්චරයි. එතකොට ඊට පස්සේ ඉන්නවා නරකම කියලා. කවුද? මන ආයතන. මන ආයතනේ කියන එක්කෙනාත් එයාට පුළුවන් වෙන්නේ එයා යමක් හොඳට අහගන්න. එයා යමක් අරමුණු කරන්නේ වර්තමානයේ තමයි. අරමුණු ගන්නේ වර්තමානයේ. පැහැදිලිද? වර්තමානයේ අරමුණ ගැනීම සිදු කරන්නේ යා වර්තමානයේ උනාට එයා ගන්නා වූ අරමුණ අතීත කාලේ ගන්නවා. එයාට අයිති දේවල් නෙවෙයි වැඩිපුර ගන්නේ. ඇහැ කන නාසය දිව කය කියන ඉන්ද්‍රියන් පහ මීට කලින් අතීතයේදී ගත්ත දේවල් තමයි මෙයා අල්ලගෙන පරපෝෂිතේ වගේ ඒව අල්ලගෙන ඒව තමයි මතක් කර තියෙන්නේ. පැහැදිලිද? මෙයා තමයි මෙයා වර්තමානයේ ගන්නේ නැහැ. වර්තමානයේ ගන්න පුළුවන්. මෙයා ගන්නෙ නැහැ. මෙයා කරන්නේ නිතර මොකද කරන්නේ? අතීත කාලයව ගන්නවා, අනාගත කාලයව ගන්නවා. අතීත කාලය අරගෙන ඉතින් පයින්නවා අනාගතේ. ඔන්න අන්ත දෙකට යන ප්‍රබලයක් තමයි කවුද? මන ආයතනේ. මන ආයතනේ ගන්න එතකොට මොනවද? කාගේ දේවල්ද? අනුන්ගේ දේවල්. ඇහැ කන නාසය දිව කය කියන ඉන්ද්‍රියන් පහ නැත්තම් පංචේන්ද්‍රිය මීට කලින් දවසක ගත්ත අරමුණු නැවත සිහිපත් කරලා අතීත අරමුණු නැවත සිහිපත් කරලා ඒ තුලින් මෙයා මොකද කරන්නේ? අපේ තියෙන මෝඩකමවත් අවිද්‍යාව නිසා එයා අනාගතයේ අරමුණුත් අපිට ගන්නවා. පැහැදිලිද? මෙන්න මේක තමයි පින්නතුනි භයානකම වැඩි. මැරෙන වෙලාවේදී අපි සතර අපායට අරගෙන යන්නේ මෙයාම මතක තියාගන්න. අපි මරණාසන්න මොහොතේදී චක්කු සෝත ගාන ජීවා කාය කියන ඉන්ද්‍රයන් පහම අක්‍රිය වුණත් මෙයා ඉන්නවා. සිහි මුර්ජාවෙල හිටියත් ICU එකේ හිටියත් මෙයා වැඩ කරනවා මතක තියාගන්න. මැරිලා වගේ කියලා කිව්වට මොකක්වත් නැහැ, කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, හાર્ට් එක වැඩ කරන්නේත් නැහැ, මොකවත්ම නැහැ කියලා කිව්වට දොස්තර මහත්තයා තීරණය කරනවා නැහැ තාම මෙයාට පණ තියෙනවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ මෙයා චිත්‍රපටි බලමිනු ඉන්නේ. භයානක වැඩේ. මේ චිත්‍රපටි බලමින් ඉන්නේ. මොන චිත්‍රපටිද බලන්නේ මෙයා? ඇහැ කන නාසය දිව කය කියන ඉන්ද්‍රියන් පහෙන් මීට කලින් ජීවිතේ ගත සීලුම දේවල් වැරදි විදියට මමයි දැක්කේ, මගේ අහවල් දේවල් දැක්කේ කිය අතීත දේවල් අරගෙන ඒ ඔස්සේ අනාගත දේවල් මම පෙන්න ඉන්නේ. ICU එකේ ඉන්නේ. සී මුර්ජා වෙලා ඉන්නේ. සී මුර්ජා වෙලා නෙවෙයි මැරෙන්නම තමයි ඉන්නේ. හැබැයි අන්තිම මොහොතේ මෙයා වැඩේ කරනවා මන ආයතන. එහෙදිද? මේක තමයි මෝඩකම, අවිද්‍යාව. ඔන්නෝක ලස්සරට කියනවා මේ ධර්මය අවබෝධ කරගන්න ඕන පින්නතුනි. මේ ධර්මය අවබෝධ කරගත්තේ නැත්තම් ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ ධම්මස පාලන කරගන්නවා කියන්නේ. වෙන දේවල් නෙවෙයි ධර්මයේ දකින්න ඕන. මේ ධර්මය දැක්කේ නැත්තම් චතුරාර්ය සත්‍යය දැක්කේ නැත්තම් ඒ කියන්නේ සෝතාපන්න ඵලයට පත්ුනේ නැත්තම් එයා අනිවාර්යයෙන්ම මේ කපටියගේ මේ වදකයගේ මේ උගලට අහු වෙනවා. කාගේද? මන ආයතනේ. ඒක තමයි
රත්නමාලී බන්ධන ගාථාවලින් ලස්සනට කියන. ඒකේ ධර්මයට වදින ගාථාව කියනෝ නේද? සංසා බිගං කේවල මෝහ නාසං සන්නාහකං මාර රණේ විශේෂං. අහලා තිනේ සංසේවිතං දාසි මුදාර ආසං සංඛාර ධම්මං පනමේ සදාස. අහලා තියෙනෝනේ? අහලා තියෙනෝනේ? මෙන්න මේක කියන්නේ හරි සංසා බිගං කේවල මෝහනාස. මේ සද්ධර්මය සැකතෙන් සේරම නැති කරලා අපිට සැකතෙන් සේරම සැක තමයි තියෙන්නේ. සෝතාපන්න ඵලයටපත් වෙච්ච නැති කෙනෙක් Taman සැක නැහැ, Taman සියල්ල දන්නවා කියලා හිතාගෙන හිටියට එයා සම්පූර්ණයෙන් ඉන්නේ වැරදි දැකීමකින්. සංසා බිගං කේවල මෝහනාස. මේ මෝහය මෝඩකම නැත්තම් අවිද්‍යාව නසනවා මොකෙන්ද? ධර්මයේ දැක්කට පස්සේ. එහෙදිලිද? එතකොට සෝතාපන්න පුද්ගලයා ධර්මයේ යම් මොහතක එයා යෝනිසෝ මනසකාරයෙන් හිත පීඨවල ඉන්නවද? මොකක්ද? යංකින්චි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධම්මගේ ධර්මතාවයේ හිත පීඨවල යාන්ත අතහැරලා ඉන්නවද? ඉතින් දියාගේ අවිද්‍යාව නැහැ. මොහොතේ අවිද්‍යාව නැහැ. හරිද? කෙලෙස් නැහැ. කෙලෙස් නැහැ. ඒව කියනවා මොකද? මේ ධම්සක් පවිත්‍ර සූත්‍රෙම කියනෝනේ. විරජං වීතමලං ධම්මචක්කුම් බුදපාදී. දහම්මැස් සෝතපන්න ඵලයේ මොන වගේද කියලා. හැබැයි යාන් නිරන්තරයෙන් මේක ඉන්න බෑ. ඒක පයින්නවා අනිත් පැත්තට. හැබැයි සෝතාපන්න ඒ යංකිති සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං කියන එතන හිත පීඨවල ඉන්නකොට විරජං වීතමලං කෙලස් ඒවා සම්පූර්ණ නැහැ ඒකේ. ධම්මචක්කුම් බුදපාදී. පැහැදිලිද? එතකොට මේක කියනවා සංසා බිගං කේවල මෝහ නාසං. මේ මෝහය නැති කරලා මෝඩකම නැති කරලා මන ආයතනේ පාලනය කරන්න නාස්ලන්න අතට අරන් ඉන්නේ. මන ආයතනේ නටන්න බෑ එතකොට. සෝතාපන්න ඵලයටපත් වෙච්ච පුද්ගලයෙක් එක්ක මන ආයතනේ නටන්න බෑ. ඔය සෙල්ලම් කරන්න බෑ. සංසා බිගං කේවල මෝහ නාසං මෝහේ නැසල දින්න. එතකොට ඒ ධර්මයේ ඊට පස්සේ සන්නාහ කම්මාර රණේ විශේෂයි. සන්නාහකම් කියන්නේ ලෝහමය යුද ඇදුම. සන්නාහකම් මොන ලෝහමය යුද ඇදුමද? මාර රණේ. මාර යුද්ධයේ එන්නේ මොකෝ වෙලාවෙද්ද? මරණ මොහොතේ. මරණ මොහොතේ තමයි මාරය එන්නේ. ඔය මාරය තමයි එන්නේ. මන ඇදෙන කියන්නේ මාරය තමයි. එයාට මරය එන්නේ. සන්නාහකම් මාර රණේ විශේෂං. මාර යුද්ධයේ විශේෂයි අපේ දිවි ගලව දෙන යුද ඇඳුම තමයි මේ සද්ධර්ම අවබෝධය. හරිද? සන්නාහකම් මාර රණේ විශේෂං. සංසේ විතන්දාසි මුදාරහසං. ඔන්න ඔය ගාථා ටික අපි මීට කලින් අර අපේ ගෲප් එකේ සාකච්ඡා කරා. මේ ගාථා ලියලා තියෙන පින්නතුනේ සාමාන්‍ය කෙනෙකුට ලියන්න බෑ මේක පුදුම විතර මේක දැක්කා. මේකේ අර එලිවැට කියන එක කවියක අගනේ එලියට දෙන්නේ. මේකේ හැම කවියකම කවි තුනක් තියෙනවනේ, ගාථා තුනක් තියෙනවනේ. හැම එකකම මුලත් එලිවැට කියන්නේ එළිය කරන වැට. කවියක් ලස්සන කරන්නේ ඒකේ. ඒක මුලක් තියෙනවා අගත්. ඒ විතරක් නෙවෙයි. හැම වචනයකම අර්ථයක් තියෙනවා. නිකම් අර්ථ නෙවෙයි, හොඳටම ගැඹුරු අර්ථ තියෙනවා හැමෙක. ඊළඟ වැදගත්ම දේ තමයි යම්කිසි පේලියක් පදයක් එක ගාතාවක යම්කිසි පදයක් අවසන් වෙනවද අවසන් වෙන වචන තුන තියෙනෝනේ. ඒ වචන තුන අර්ථවත්. ඒ වචනේ කියනෝනේ වචනේ අකුරු තුනක් තියෙනෝනේ. ඒ අකුරු තුන අනිත් පැත්ත ගහලා තමයි ඊළඟ එක පටන් ගන්න. ඊට පස්සේ ඒක ඉවර වෙනකොට වචන තුනක් එනෝනේ. ඒක අනිත් පැත්ත ගහලා තමයි ඊළඟ එක පටන් ගන්න. ඔය වගේ පීලි 12ම ඔය රටාව යනවා. ඔක ලියන්න බෑ කෙනෙකුට කියනවා. ඒක රහතන් වහන්සේ අනුරාධපුර යුගයේ රහතන් වහන්සේ කෙනෙක් විසින් රචනා කරා කියලා තමයි හිතන්නේ. ඒක රචනා කරන්නේ නැති උන්වහන්සේගේ කාව්‍යමය හැකියාව. එක පැත්තක අර ඒ විශේෂ බලයේ අධිෂ්ඨාන බලයකින් කරන්නේ නැතුව. නැත්තම් කරන්න බෑ. දැන් අර මේකෙත් පේනවනේ. මොකද්ද? සංසා බිගං කේවල මෝහනාසක්.
එතකොට මෝහනාසං අනිත් පැත්ත ගන්න සන්නාහකම්. හරිද? සන්නාහකම් මාර රණේ විශේෂං. ඊළඟට පටන් ගන්න සංසේවිස. සංසේවිතං දාසි මුදාර වාසං. හරි? සංහාර ධම්මං පනවේස දාස. පැහැදිලිද? ඒ ගාථා ටික අරගෙන බලන්න කොහොමද එන හැටි කියලා. ඊට පස්සේ තුන්වෙනි ගාථාව තුන්වෙනි එක රසාසං කියලා තියෙන්නේ අන්තිමටම ඒක උඩට අරගෙන තමයි ආයිත් මුල් ගාථාව වෙන්නේ සංසාර සාරෝස කියලා. ඒක සම්නීත සාර ඒ විදිහට හරි ලස්සනයි. හරි? ඒතර මේකේ වැදගත්ම තමයි අර්ථයක් තියෙන්නේ. මේ අර්ථය කියනවා සන්නාහකම් මාර රණේ විශේෂං මාර යුද්ධයේදී අපි පරාජය වෙනවාමයි. හොඳට මතක තියාගන්න. අපි අහවල් ගන්න ගිහිල්ලා තියෙනවා. මම 7 පාරක් ගිහිල්ලා තියෙනවා දඹදිව. ඔය මොක කිව්වත් මාරයත් එක්ක නටන්න බෑ. නටන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ කියනෝනේ මොකක්වත් එපා. ඔය ඕකම සීපත් කරගත්තොත් හරි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා නේද? නැත්නම් දේශනා කරනෝනේ. දඹදිව ඔය 4 ස්ථාන සීපත් වුණොත් යමෙකුට එයා අනිවාර්යයෙන්ම අපාගත වෙන්නේ නැහැ කියන. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? සීපත් වෙන්නේ නැති එක නේ වෙන ප්‍රශ්නේ තියෙන්නේ. අටමහා කුසලුත් එහෙමයි. අටමහා කුසල් ඕනේ මොකවත් එපා. මේ හිඟන්නෙකුට දුන්නු හිඟන්නෙකුට අනේ මං මේ මිනිසයා පාර පැන ගන්න බැරුව හිටපු අර වයසක මිනිසයා. අනේදා අතින් අල්ලගෙන කහිර එක්කගෙන ගියාට පස්සේ මේ මිනිස්සු පින් දුන්නනේ කියලා මරණාසන්න මොහොතේ මතක් වුණොත් අනිවාර්යයෙන්ම එයා දිව්‍ය ලෝකේ. අනිවාර්යෙන්ම වෙනවා. දෙකක් නෑ. එහෙම ගිහපුවා තමයි දිව්‍ය ලෝකේ වැඩිපුර ඉන්නේ. ඒ කියන්නේ සෝතාපන්න ඵලයටපත් වෙලා දිව්‍ය ලෝකෙට ගියේ එකයි. අර වගේ එයාලා ආයෙ එනවා වැඩි තින්නේ ඒකනේ. එයාලා ආයෙ එනවා. බ්‍රහ්ම ලෝකෙට ගියත් වැඩ ආයෙ එනවා. ආයෙ කියන්නේ ඉක්මනින් එන්නේ නැහැ. ගොඩක් කල් ඉඳලා එන්නේ. ඉතින් මේ ගොඩක් කාලේ වැඩක් නැහැ. මේ අපායේ දැන් සංජීවකයේ ඕවයි අවශ්‍යක බලනකොට අරවා ගණන් ගන්න බෑ. දන්නවද? මුලින්ම තියෙන අපායේ සංජීවකයේ ඒකේ එක දවසයි අපේ තියෙන මුල්ම දිව්‍ය ලෝකයේ තියෙන්නේ. මොකද්ද? චාතුරු මහරජුගේ පරමාවිෂය. චාතුරු මහරජුගේ පරමාවිෂය එක දවසයි සංජීවක නිරේ. හොඳයිද? ඔයඩක් තියෙනවද? ඉතින් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ආයෙ එන්න වෙනවනේ. ඊට පස්සේ දැන් දිව්‍ය ලෝක 6ෙම වැඩිම අවශ්‍ය තින්නේ අපේ යාළුවෝ ඉන්නේ කියන්නේ පරිනිම්මිත පසවර තියෙන්නේ නේද? ඒක තමයි වැඩිම අවශ්‍ය තියෙන්නේ. ඒකේ පරමාවශ්‍ය එක දවසයි තාපේ. ප්‍රතාපෙත් නෙවෙයි, අවීචියෙත් නෙවෙයි, තාපේ එක දවසයි. හොඳයිද? ඒ නිසා නේ බුදුරජාණන් කිව්වේ මේ මෝඩ වෙලා මේ සසර ඉන්න එපා උඹලා. මෙච්චර මේ ධර්මයේ කියලා දුන්නු වෙලාවේ උඹලා මේ සම්පූර්ණයෙන්ම මුලාවේ ඉන්නේ. මේ දකින්නේ එළියේ තියෙන දෙයක් නෙවෙයි. දැන් අපි ඒක කියනවා. මේ පිළිතුරට හිතේවි මේ දකින්නේ මොකද්ද කියලා අද අපි පැහැදිලි කරනවා. එතකොට තවත් පැහැදිලි කරනවා. මීට කලින් පැහැදිලි කරනවා. නැවත පැහැදිලි කරනවා. මේක වටහා ගන්න පුළුවන් වුණොත් මේ පිළිතුරු වාසනාවන්තයි. අනික මතක තියාගන්න මේක වටහා මේ ධර්මයේ මේ පින්නතුන්ට දැක ගන්න බැරි වුණොත් මේ පින්නතුන් මේ වගේ රටක මේ සද්ධර්මයේ තියෙන කාලෙක හොඳට ධර්මය අවබෝධ කරගන්න අසකන්නාසය මනස ඒක යුක්තව ඉපදිලා ත්‍රි හේතුක ප්‍රසන්දියෙන් ඉපදිලා කුසල් කරලා ඒ නිසා ත්‍රි හේතුක ප්‍රසන්දියෙන් ඉපදිලා මේ සද්ධර්මය අහන්නත් ලැබිලා අනේ මේක අවබෝධ කරගත්තේ නැතොත් මේ පින්නතුන් තරම් අවාසනාවන්ත කෙනෙක් තවත් නැති බව මේ උතුම් පොයි දවසේ අපිට කියන්න වෙනවා කනගාටු. ඒ වගේම තමයි යෝගය අනිත් පැත්ත. මේ පින්නතුන් මේ ධර්මයේ වටහා ගත්තොත් අන්ත දෙක අතහැර ගන්න විදිය වටහා ගත්තොත් අවබෝධ කරගත්තොත් එක ක්ෂණයක් අන්ත දෙක අතහැර ගන්න ඉන්න පුළුවන්කම ලැබුණොත් මේ පින්නතුන්ට මේ මොහොතේ ඇති වෙනවා පුදුම සතුට. ඒ එක්කම හිතෙනවා සතුට වෙන කවුද ඉන්නේ කියලා. ඒක තමයි මේකේ ලක්ෂණය. නෑ එහෙම සතුට වෙන්න දෙයක් නෑ සතුට වෙන්න කෙනෙක් නෑනේ මෙතන. අන්ත දෙකම අතහැරවන්න මම කියලා කෙනෙක් නැති වෙනවනේ. පැහැදිලිද? ඒක මේ සතුට නැති වෙනවා.
හැබැයි අර නිර්ආමිෂ ප්‍රීතියක් තියෙනවා. දැන් අපේ මේ ගමන හරියට පටන් ගන්නවා. පැහැදිලිද? එතකොට ඔය සන්නාහකම් මාර රණේ විශේෂක් කියන එක අවසන් මොහොතේ මොන දේ කරලා තිබුණත් වැඩක් නැහැ. ඔය මාරු දෙවි තමයි පරාජය වෙනවා. මෙන්න මේ යුද ඇදුම ඇදගත්තේ නැත. මොකක්ද යුද ඇදුම? සංසාබිකං කේවල මෝහනාසම් මේ ධර්මය අවබෝධ කරගත්තොත් තමන්ගේ මෝහය නැති වෙනවා. යම් පමණකට ඒ ධර්මයේ පිහිටලා ඉන්න යෝනිස මනසකාර කියන වෙලාවේ එයාගේ මොහය නැහැ. එතකොට මේක ඉස්සරහට මතුවෙලා එනවා මරණාසන්න මොහොතේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි කිව්වා මහා නාම ශාකරතුමා සම්බන්ධ කතාව නේද? ඒ නිසා පින්නතුන් මේ ගැන විශ්වාස කරලා මේ ධර්මයේ කොහොම හරි වටහා ගන්න උත්සාහ ගන්න. දැන් අපි අන්ත අතහරින්නෙක් ගැනයි මේ කියන්නේ. එතනින් අපි මුලින්ම ගමු කියලා කිව්වා මොකක්ද? බාහිරයයි ආධ්‍යාත්මයයි අතහරින්න. හරිද? දැන් ඕනෝක පැහැදිලි කරගන්නවා මේක තේරුම් ගත්තොත් ඇති. එකයි ඕනේ. ඊටු ටික ඉබේම Tamanට තේරුම් ගන්න පුළුවන් තනියෙන්. ඒතල එකයි තේරුම් ගන්න ඕනේ. දැන් ආධ්‍යාත්මය කියන්නේ පින්නතුනි මොකක්ද? ආධ්‍යාත්මය කියන්නේ තමන්ගේ ඔය කය කියලා හිතන්න. ඒක ලේසියිනේ. ඔන්න තමන් ඉන්නවා කය. ඔන්න ආධ්‍යාත්මය. හරිද? බාහිරය කියලා කියන්නේ මෙතනින් අවට තියෙන සියලුම දේවල් බාහිර. ඔය දෙකේ එකතුව නේද මේ 31 තලයේ ලෝකේ කියන්නේ. හරිද? මේ කියන සියලුම දේවල් මතක තියාගන්න ඕන. නැත්තම් මේ ධර්මය දකින්න බෑ. එකක් හරි අමතක කරොත් අන්න එතනින් මායя රිංගලේ ඉන්නේ. දැන් අපි කිව්ව නේද මේ සෝතාපන්න ඵලයට කියන නම් විශේෂ නාමයක් කිව්වනේ. ඉස්සරහට හඳුන්වන්න ඕනේ මොකද්ද? නෑ. දැන් ඔය එක තියෙන්නේ අපි හිතමු විද්‍යාපති, විද්‍යාවේදී, ත්‍රිපිටකාචාර්ය ඔහොම කී තියෙන්නේ අහලා තියෙනවනේ. ඉස්සරහට නේද නම් වලට. ඒ වගේ සෝතාපන්න ඵලෙට මොකද්ද කියන්නේ? දහසක් නයින් ප්‍රතිමන්විත උතුම් වූ සෝවාන් ඵලයේ විහිදියා කියලා නේද කියන්නේ? එහෙම කියන්නේ. දහසක් නයින් ප්‍රතිමන්විත. අපි මේක කියලා තිබිලා කලින්. ඒ කියන්නේ න්‍යායන්. නයින් කියන්නේ න්‍යායන් දහසක් විතර තියෙනවා. විශාල සංඛ්‍යාවක් තියෙනවා. එතකොට න්‍යායන් කියලා කියන්නේ මේ ධර්ම කරුණු එකිනෙකට ගලප බලන්න පුළුවන්කම තියෙන එකට. න්‍යායයෙන් ගැලපීම. ධර්ම කරුණු වල ගැලපීම් තියෙනවා 1000ක් විතර. එතකොට මේ ධර්ම කරුණු වල ගැලපීම් හරියට බලාගෙන යනකොට තමයි Tamanට එකපාරට යම් වෙලාවක අවබෝධ වෙන්නේ. මෙහෙම බැලුවට පස්සේ මේ බාහිරෙත් නෑ ආධ්‍යාත්මයක් නෑ. ඇත්තට මේ දෙක මත ඇවිල්ලා මේ දකින්න දේත් එක චිත්තක්ෂණයකින් නිරුද්ධ වෙනවා නම් අතීතයක් නෑනේ මොකවත් නෑනේ කියලා Tamanට එකපාරට තේරෙනවා. හරිද? අන්න Taman මාර්ගයට එනවා. ඒ නිසා මේ කියන කරුණ උනන්දුවේ මුලින්ද අහගෙන ඉන්නේ නැතුව අන්තිමට මෙන්න මේ අහවල් කරුණ කියුණාට පස්සේ මට සෝවන් ඵලෙ ලැබෙවි. අන්ත දෙක මගේ අතහැරී කියලා එහෙම හිතන් ඉන්නේ මෙතන ඉඳන් මා ගන්න ඕනේ. ඔය සේරම ගලපලයි ගන්න වෙන්නේ. කිසිම කෙනෙකුට මේක කරලා දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේට කරලා දෙන්න පුළුවන්කම තිබ්බනම් උන්වහන්සේ කරලා දෙනවා. අපිට කරලා දෙන්න පුළුවන් නම් ඒත් කරලා දෙනවා. කරලා දෙන්න බෑ. කියව දෙන්න පුළුවන්. මගේ පෙන්වන්න පුළුවන්. යන්නේක නැති යතික තමන්ගේ වැඩ. ගලප ගන්න එක තමන්ගේ වැඩ. හරිද? හරි. එතකොට දැන් බාහිරය කියන්නේ තමන්ගේ කය හැරුණාම, ආධ්‍යාත්මය හැරුණාම තියෙන අනිත් සීලුම දේවල් තමයි මොකද්ද? බාහිර. හරිද? ඔය දෙකම අතහැරියාම දැන් ඔදින් අහගන්න ඕනේ. ඔය දෙකම අතහැරියාම ඔය දෙක එකතුව මොකද්ද? ලෝකයනේ. ওই දෙකම අතහැරුණා කියලා කියන්නේ ලෝකෙම නැහැ කියන්නේ ලෝකෝත්තර. තියෙන තැනක් නැහැ. නිර්වාණේ තියෙන තැනක් නැහැ. ওই දෙකම දැන් අහගන්න ඔය අන්ත දෙක. මොකක්ද අන්ත දෙක? ආධ්‍යාත්මය සහ බාහිරය කියන අන්ත දෙක. ওই දෙකේ එකතුව තමයි ලෝකේ. හරිද? ඔය දෙකම අතහැරුණොත් එහෙම ඒ වෙලාවේදී ලෝකෙෙම මිදිලා. හරිද? දැන් බලන්න අර ගාථාව අපි ගත්ත මාතෘකාව මොකද්ද කියන්නේ කියලා. හොඳින් අහගන්න. ඒතේතේ භික්ඛවේ උබෝවන්තේ ඔය අන්ත දෙක ගන්න මෙතෙන්ට. උබෝවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපද. ඔන්න එහෙමනම්
අන්ත දෙක ගැන කිව්වා. උබෝ අන්තේ අන්ත දෙක බාහිර ආධ්‍යාත්මයයි උබෝ අන්තේ අනුපගම්ම අතහැරියට පස්සේ එනවා මජ්ක්‍ධිමා පටිපද. සම්මා දිට්ඨිය එනවා. හරිද? එහෙමනම් සම්මා දිට්ඨිය කියන්නේ මේ ලෝකේ තියෙන එකද ලෝකෝත්තර දෙයක්ද නැද්ද? ලෝකෝත්තර දෙයක්. දැන් අහගෙන ඉන්න විතරයි තීරේ. නිදිමතේ හිටියනම් අඩක්. කෙනෙක් නිදිමතේ ඉඳලා ඔළුව වෙනවා නම් ඒක ඒ Tamanට වැටෙන්නේ නැහැ මේක බොහොම තීක්ෂණයි. හරිද? හොඳින් අහගෙන ඉන්න තමන්ම හිතින් කරුණු ගලප උනන්දුවෙන් ගත්තොත් නැත්නම් මාර යුද්ධයේදී මම පරාජය වෙනවා මේ යන විදියට මම පරාජය වෙන්නේ මම කොහොමද මේ ධර්මය අල්ල ගන්නවා කියලා මේක බැරි දෙයක් නෙවෙයි මතක තියාගන්න. මේක බැරි මේ පින්නතුන්ට බය නැතිකම තියෙනවා. කාටද? සසරට බය නැහැ. සසරට බය තිබුණා නම් කවදාවත් නිදිමත එන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. සසරට බය තිබුණා නම් අන්තිම මොහොත හරියටම තමන්ට වටහා ගන්න පුළුවන් නම් අවසන් මොහොත මෙහෙමයි කියලා. තමන් නිදිමත එන්නේ නැහැ සම්පූර්ණයෙන් මේක අහලා කොහොම හරි මෙතෙන්ට යනවා. නිදිමත නිින්ද වර්ජනය කරනවා තමන් එහෙම. මෙතෙන්ට යනවා. අපිට මතක නැහැ කියන කියනෝනේ. අහලා තියෙන්නේ. වැඩිපුරම මතක වෙන සත්තු දෙන්න කවුද? කාක්කයි බල්ලා. මේ කාක්කට තමන් කන දේවල් හංගල తీරෝනේ කන්න පස්සේ මතක නැහැ නේද කාක්කට? නෑ කාක්කට මතක නැහැ. බල්ලටත් එහෙමනේ. කියන අනේ පුතේ ඔය බල්ලොන්ට ගහලා වැඩක් නැහැ. උඹට මතක නැහැ කියලා. දැන් මෙතනින් එන්න එපයි කියලුන්ට මෙතනින් ආව හින්දා ගැහුවා කියන්නේ. ඌ ආයි දෙනවා. උන්ට මතක නැහැ. අපිත් ඒ වගේ නේද? අපි සංසාරේ කොච්චර මැරිලාද? දුක් විඳලාද? ඒ ටික අමතක කරලා දාන්න. මේ ගත වෙච්ච මේ ජීවිතේ කොච්චරනම් දුක් විඳලාද? ලෙඩ වෙච්ච වෙලාවල් හරිද? විසි වෙවි යාගන්න බැරි වෙච්ච වෙලාවල් ඇති නේද? ලෙඩ වෙලා. ඊනෝනේ කන්න බැරුව හිටපු වෙලාවල් ඇති නේද? මොනකත් ඕනේ බඩේ අමාරුවක් හැදිලා වමනේ කීප වෙලාවක් ගැන හිතන්නේ කොච්චර අමාරුවක්ද කියලා වමනේ කරනකොට. දැන් මතකයිද? නෑ ඒව මතක නෑ. දැන් ලෝකේ සපයි. එහෙමනම් එදා එච්චර අමාරුයි නං. මැරෙන වෙලාවට කොහොමද? කියන්නේ සාමාන්‍යයෙන් ඔය අර බීම හරිය කියන්නේ ඒකත් හරියට පණියන වැඩක් කියන්නේ. කොහොමද? පණියන වැඩේ තමයි අන්තිමට කියන්නේ. ඒකත් හරියට මහා පණියන වැඩක් නේද? එතකොට ඔය தත්ති එනවා තමයි. අපි කියන නිසා එනව නෙවෙයි. මතක තියාගන්න. එනවමයි මේක. අට්ටි හිතාගෙන ඉන්න අපි මේ කියන නිසා තමයි එන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා තමයි එන්නේ නෑ. අපි කියන නිසා තමයි එනෝ. ඊන වෙලාවට මුණ දෙන්න නම් උනන්දුවෙන් අහ ගන්න ඕනේ. දැන් බලන්න කිව්වේ මේකයි. මේක තමයි මේක න්‍යාය. උ ගලප ගන්න විදිය තමයි ඉතින්. දැන් බාහිරයයි ආධ්‍යාත්මයයි. ඔන්න අන්ත දෙක. ආධ්‍යාත්මිකුයි තමන්ගේ කය. දැන් මේක මතක් කරලා ගන්න තමන්ගේ කය මේ තියෙන්නේ. මේ අවට තියෙන සියල්ලම තමයි මොකද්ද බාහිර. ওই දෙකේ එකතුව තමයි ලෝකේ. ওই දෙකේ එකතුව ලෝකේ. දැන් අන්ත දෙක අතහරිනවා කියලා කියන්නේ ආධ්‍යාත්මයේ අතහරිනවා බාහිරියත් අතහරිනවා. ඒ කියන්නේ ලෝකෙ මත හැරුණා නේද? නෑ ලෝකෙ මත හැරුණා. ලෝකෙ මත හැරුණා නම් ලෝකෙ මත හැරුණාට පස්සේ ලෝකයක් තියනවද? නෑ ලෝකෝත්තර. බලන්න එහෙමනම් අන්ත දෙක අතහැරිය ගමන්ම ලෝකෝත්තර වෙන්න ඕනේ. එහෙමනම් දැන් මෙතෙන්ට යන්න. ඒතේතේ වික්කවේ උබෝවන්තේ. ඔන්න ඔය අන්ත දෙක. අනුපගම්ම අන්ත දෙකට වැටෙන්නේ නැතුව හිටියා. ඒ කියන්නේ අන්ත දෙක අතහැරියා. අනුපගම්ම මොකක්ද දෙන්නේ? මජ්ක්‍ධිමා පටිපද. මධ්‍ය ප්‍රතිපදා වෙනවා. මධ්‍ය ප්‍රතිපදා පටන් ගන්න මොකකින්ද? සම්මාදිට්ඨිය. එහෙනම් සම්මාදිට්ඨිය සෝතාපන්න ඵලයට එනකොට Tamanට පුළුවන්කම තියෙන්න ඕනේ ලෝකෙ මත හැරගන්න. දැන් පැහැදිලිද? ලෝකෙ මත හැරගන්න පුළුවන් වෙනවා. ලෝකෙ මත හැරගන්න නම් අපිට බාහිරයයි ආධ්‍යාත්මයයි දෙකම අතහැරන විත්තිය වටහා ගන්න පුළුවන්කම ආවොත් Tamanට ඕන මේ ලෝකෙ මත හැරෙන්න තේරුම් ගන්න පුළුවන්. හරිද? එහෙමනම් මේ ලෝකෙ මත හැර ගන්න ඕන කොයි වෙලාවෙදිද? අරමුණු ගන්නකොට. හරිද? ඇහැ කන නාසය දිව කය කියන මේ ඉන්ද්‍රියන් පහෙන් සහ මන ආයතනෙන් අරමුණු ගන්නකොට බාහිරයේ ආධ්‍යාත්මයේ අතහැරන විදිය හොඳට මතක තියාගන්න. දැන් මේක පැහැදිලි කරනවා. දැන් මේ පින්නතුන් මේකත් මතක තියාගන්න. මේ අරමුණ ගන්නකොට බාහිරයයි
ආධ්‍යාත්මයේ දෙකම අතහැරෙනවා. බලෙන් අතහැර ගන්න දෙයක් නැහැ. ඉබේම අතහැරලා යන්නේ මේක. ඒ කියන්නේ ලෝකෝත්තර තත්ත්වයේ දෙයක් තමයි එන්නේ තමන් ගාවට. පැහැදිලිද? ඇහෙන් දැකීමක් වෙනකොට නාම රූප අතහැරලා යන්නේ. ඇහෙන් දැකීමක් හොඳින් අහගන්න ආයිත් මේක අහගන්න වෙන්නේ නැත්තම්. ඇහෙන් දැකීමක් වෙනකොට ඇහෙන් ඉන්නේ දැකීමක්ද? ඇහෙන් ඉන්නේ දැකීමන්නේ වෙන දෙයක් වෙන්නේ නැහැනේ. ඇහෙන් ඉන්නේ දැකීම. ඇහෙන් අරමුණු ගන්නකොට දැකීමක් වෙනවා. හරිද? දැකීමක් වෙනකොට නාම රූප අතහැරලා තියෙන්නේ. දන්නේ නැහැ. අන්නේ දන්නේ නැති එක සිහිපත් කරගන්න විතරයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. හරිද? දැකීමක් වෙනකොට නාම රූප අතහැරලා තියෙන එක දන්නේ නැහැ. නාම රූප කියන අන්ත දෙකක් නේ ඒක අතහැරලා තියෙන්නේ. ඇහෙන් අරමුණක් ගන්නකොට දැකීමක් වෙනවා. දැකීමක් වෙනකොට උදරහ ගන්න බාහිරියත් අතහැරලා අධ්‍යාත්මයත් අතහැරලා තියෙනවා. ඒක දන්නේ නැහැ. හිතන්නේ මමයි දකින්නේ එලි තීර දෙකුයි දකින්නේ කියලා. බාහිරියත් අතහැරලා තියෙන්නේ. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. ඇත්තටම බාහිරයයි ආධ්‍යාත්මයේ අතහැරිලාද කියලා ඇත්තටම තේරුම් ගන්න. ඔච්චරයි තියෙන්නේ. ඕක තේරුම් ගන්න පුළුවන් නම් දැකීමක් වෙනකොට බාහිරයත් අතහැරිලා ආධ්‍යාත්මයත් අතහැරිලා තේරුම් ගන්න පුළුවන් නම් තමන් සෝතපන්න පරිදි වෙනවා. හරිද? ඊට පස්සේ ඇහෙන් අරමුණක් ගන්නකොට දැකීමක් වෙනවා. දැකීමක් වෙනකොට දැකීමක් වෙන මොහොතේ අතීතයට අතහැරිලා අනාගතයට අතහැරලා වර්තමානයේදී කුයි දකින්න. ඕ සිහිපත් කරන එක තියෙන නිතරම. ඕ සිහිපත් කරන එකයි තියෙන්නේ. ඔක සිහිපත් කරන්න නම් කටපාඩම් කරගෙන බෑ. අවබෝධතා ඥාණයෙන් මේක සිහිපත් කරන්න ඕනේ. මේ දකින්නේ මොකද්ද කියන එක. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඉබේම අර කතෙන්ට වැටෙනවා තමන් එතකොට. කරලා බලන්න. ඊළඟට හරිද? දැකීමක් වෙනකොට දුක්ඛ සත්‍ය අතහැරිලා සමුදයත් අතහැරලා තියෙනවා. තමන් දන්නේ. තමන් හැබැයි පයින්වාන්ත දෙකකින් එහෙකට. දන්නේ නැති හින්දා. හරිද? දැකීමක් වෙනකොට දකින්නේ ඇත කියන්නත් බෑ තමන්ට නැත කියන්නත්. අන්ත දෙක මත හැටි. හරි. ඒ අන්ත ටික අපි පැත්තක දාමු දැන්. අපි එකයි ගන්නෙ එක ජෝඩුවයි එක අන්තයයි මොකද්ද? බාහිරයයි ආධ්‍යාත්මයයි ගන්න. හරිද? අපි කිව්වා මේ අන්ත අතහැරෙන බව හරියටම දැනගත යුතු වෙන්නේ අරමුණු ගන්නකොට. ඉන්ද්‍රියන් 6ක් තියෙනවනේ. ඉන්ද්‍රියන් 6න් අරමුණු ගන්නකොට මේ අන්ත අතහැරෙන විත්‍ය දැනගන්න. අපි එකයි ගන්නෙ. බාහිරයයි ආධ්‍යාත්මයයි අතහැරෙන විත්‍ය අපි පෙන්නනවා. හරිද? ඇහෙන් අරමුණක් ගන්නකොට බාහිරයයි ආධ්‍යාත්මයයි අතහැරනවා නේද කියලා පෙන්නනවා. කනෙන් සද්දයක් අහනකොට ඇහෙනකොට බාහිර ආධ්‍යාත්මය අතහැරනවා නේද කියලා පෙන්නනවා. ඊටු ටික මේ පින්තුන්ට බාර. කරන්න වෙලා නෑනේ. හරිද? නාසයෙන් ගන්ධයක් නාසයට ගන්ධයක් දැනෙනකොට බාහිර ආධ්‍යාත්මය අතහැරලා තියෙන කියලා පෙන්නනවා. දිවෙන් රසයක් ගන්නකොට බාහිර ආධ්‍යාත්මය අතහැරලා කියලා කියනවා. කයෙන් පහසක් ගන්නකොට හරි වටිනවා. වේදනාවල් එනකොට මේ කයෙන් පහසක් ගන්නකොට බාහිර ආධ්‍යාත්මය අතහැරලා. මන ආයතනේ අරමුණක් ගන්නකොට හේවත් ඔය මොනවා හරි පරණ අතීත කුණු කන්දලක් මතක් කරනකොට ඇත්තටම අතීතය අතහැරලා තියෙන්නේ. අනාගතයත් අතහැරලා අන්ත අතහැරලා අතීත දේවල් මතක් කරන්න බෑ. අපි මේ අතීතෙට බලෙන් පනින්නේ. මතක තියාගන්න. මන ආයතනයේට බෑ පින්නතුනි අතීත කිසිවක් මතක් කරන්න. හරිද? අතීත දේවල් මතක් කරලා දෙන්න බෑ මන ආයතනයේට. හැබැයි අපි මෝඩකම හින්දා මේ මතක් කරලා දෙන්නේ අතීතයක් කියලා බලෙන් අතීතයට යනවා. මෝඩකම හින්දා. පැහැදිලි? ඒ අවිද්‍යාව තමයි මේකේ තියෙන ප්‍රශ්නේ. ඔය අවිද්‍යාව නැති කරගන්න තමයි ඔය බාහිරයේ ආධ්‍යාත්මයේ නැත්තම් අතීත අනාගත කියන ඔය අන්ත අතහැරන විත්‍ය තමන් වටහාගෙන ඒ අනුව සිත පිහිටවන්න කියන්නේ දැකීමක් වෙනකොට තමන් මේ දකින්නේ මොකද්ද කියලා හිතනවා. ඔන්නෝක මෙනෙහි කරනවා කියන්නේ. තමන් මේ දකින්නේ මොකද්ද කියලා හිතනවා. ටිකටම හිතනවා. ගොඩාක් මේක කරන්න ඕනේ නෑ. මේ අන්ත දෙක අතහැර ගන්න එක දිගට කරන්න ඕනේ නෑ. හරිද? දැන් මේ පින්නතුන් අහලා තියෙන විවිධ පැති වලින් මේ ධර්මය.
ඒ නිසා මේ පින්නතුන්ට තියෙන දැන් අපි දැකීමක් නේ ගන්නෙ. දැකීමක් ගන්නකොට බාහිර ආධ්‍යාත්මය අතහැරින්න කොහොමද කියලා බලමු. පැහැදිලිද? එතකොට අපි ගන්නේ බාහිරයයි ආධ්‍යාත්මයයි කියන අන්ත දෙක වෙලා තිබුණොත් විතරයි ඉතිරි ඒවට යන්නේ. ඉතිරි ටික තේරුම් ගන්න පුළුවන් ලේසි. එකක් අල්ලගත්තොත්. එතන බාහිරයයි ආධ්‍යාත්මයයි අතහැරින්නේ කොහොමද? ඇහෙන් අරමුණක් ගන්නකොට කනෙන් ඇහිීමක් වෙනකොට ඒ කියන්නේ දැකීමක් වෙනකොට හරිද? දැකීමක් වෙනකොට ඒ කියන්නේ ඇහෙන් අරමුණක් ගන්න. කනෙන් අරමුණක් ගන්නවා කියලා කියන්නේ ඇහිීමක් වෙනකොට කොහොමද බාහිර ආධ්‍යාත්මය අතහැරෙන්නේ? නාසයෙන් අරමුණක් ගන්නකොට ඉවත් ගන්ධයක් දැනෙනකොට කොහොමද බාහිර ආධ්‍යාත්මය අතහැරෙන්නේ? ඊට පස්සේ දිවෙන් රසයක් ගන්නකොට කොහොමද බාහිර ආධ්‍යාත්මය අතහැරෙන්නේ? කයින් පහසක් ගන්නකොට කොහොමද අතහැරෙන්නේ? ඒ වගේම මන ආයතනෙන් අර පරණ මොකක් හරි කුණු ගොඩක් මතක් කරන්න යනකොට කොහොමද බාහිරියත් අතහැරලා ආධ්‍යාත්මයත් අතහැරලා? ඒ කියන්නේ සීපත් කරන කෙනෙක් නැහැ. සීපත් කරන කෙනෙක් නැහැ. මෙනෙහි කරන කෙනෙක් සීපත් කරන කෙනෙක් නැහැ. එහා පැත්තෙන් සීපත් කරන්න දෙයක්වත් නැහැ. සීපත් කරන කෙනෙකුත් නැහැ. සීපත් කරන දෙයක්වත් නැහැ. හරිද? ඒ වගේම තමයි කයෙන් පහසක් ගන්නකොට කයක් කියලා එකක් නැහැ. කයක් කියලා එකක් නැහැ කියලා තමන්ට තේරෙනවා. තමන් නැහැ. මම ගන්නවා නෙවෙයි කයක් කියන එකක් නැහැ. පහස කියලා බාහිරෙකුත් නැහැ. පහසක් එන තැනකුත් නැහැ. දෙකම තැයි. දිවෙන් රසයක් නිදින වෙලාවේදී හරියට වටහා ගත්තොත් දිව කියලා එකකුත් නැහැ අතහැරිලා. රසයේ එන කෑමකුත් නැහැ මේ පැත්තේ. මොකක් නැහැ. හරිද? නාසයෙන් ගඳ සුවඳක් දැනෙන මොහොතේ හරියට හිත පීටුව ගන්න පුළුවන් වුණොත් නාසය කියලා එකක් නෑ, තමන් නෑ, ආධ්‍යාත්මය කියලා එකක් නෑ, තමන් නෑ, විඳින කෙනෙක් නෑ, ගඳ සුවඳ විඳින කෙනෙක් නෑ, ගඳ සුවඳ එන තැනකුත් නෑ. ඒ වගේම තමයි ඇහෙනකොට සද්දයක් ඇහෙනකොට සද්දය අහන්න කෙනෙකුත් නෑ, සද්දයක් උත්පාදනය කරන දෙයක්කුත් නෑ, තැනකුත් නෑ, බාහිරයකුත් නෑ. හරිද? ඒ වගේම තමයි දැකීමක් වෙනකොට දකින්න කෙනෙකුත් නැහැ, දකින්න දෙයක්කුත් නැහැ බාහිර. ඔන්නෝක තේරුම් ගන්න තියෙනවා. එහෙනම් දැන් ඉතින් දැන් අපි වැඩි වෙලාව